හරි. හැමෝටම ඇහෙනව නේද? පේනව නේද? අද දවසේ ඇහෙන එකේ පේන එකේ යම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් දැනුවත් කරන්න. මොකද මම හිතන්නේ මෙතන ගොඩාක් අය ඉන්නේ කුලියාපිටිය මේ ආසන්නේ කට්ටිය. ඒ නැතත් අද ලංකාවේ බොහෝමයක් ප්‍රදේශවලට වර්ෂාව. වැස්ස හින්දා ගොඩාක් පැතිවලට සිග්නල් ගැටලුවක් එනවා. ඒකත් එක්ක එහෙම ඇහෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඇහෙන්නේ නැහනේ, කැඩි කැඩිනේ ඇහෙන්නේ. ඒ වුණාට ඉතින් මොනවා කරන්නද කියලා වගේ එහෙම අහන් ඉන්න එපා. එහෙම වැඩක් නැහනේ. ඒක ඕගොල්ලෝන්ට වැඩකුත් නැහැ, මට වැඩකුත් නැහැ. ඒක මම තෝරා වෙන කරන්න හිටියේ වෙන තැනක හදිසියේ තැනොත් මාරු කරගෙන මෙතෙන්ට මේ කාමරේ ඉඳන්ම කරනවා. මොකද ඒ තරමට වැස්ස. හරිද? එන්න එහෙම යම් ගැටලුවක් අර්බුදයක් තියෙනවා නම් කියන්නේ. මෙතන අපිට පුතේ පන්තිය කරන එක ගැටලුවක් නැහැ. මොකද අපිට බෝඩ් එකේ අවශ්‍යතාවය ඉතාම අඩුයි. අද දවසේ බෝඩ් එකේ අවශ්‍යතාවයක් නැතිම තරම්. ඒ හින්දා අපිට මේ වැස්ස හේතුවත් එක්ක මේ විදිහට කොහොම හරි පන්තිය අද කරගන්න එක තමයි ප්‍රධාන වෙන්නේ. හරිද? හරි. දැන් මෙතන හැමෝම ඩබල් AT පළවෙනි අදියරට මුණ දීලා ඒක පාස් වෙයි කියලා ගොඩක් විශ්වාසයක් තියාගෙන දැන් ඒකේ ප්‍රතිඵල එනකන් දෙවනි අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න මේ වෙනකොට පටන් අරන් තියෙනවා. එතකොට මේ වෙනකොට මම හිතන්නේ අනිත් ගිණුම්කරණය IT අනිත් සබ්ජෙක්ට් වල පන්ති පැවැත්තුවා. එතකොට ඒ සර්ලා දැනුවත් කරන්න ඒ සබ්ජෙක්ට් අකුණුවේම ගහනවා මේ ගොරවණම ඇහෙනවද ඔයගොල්ලන්ට? මේ ඔයාලගේ ගෙවල් වලින් අර මේ ප්‍රශ්න එනවා නම් කියන්න. මොකද ගොරවණ වෙලාවට අකුණු ගන්න වෙලාවට ෆෝන් එකෙන් කියන් ඉන්නවට අම්මලා බයයිනේ. හරි. එතකොට ඒ පැහැදිලි කිරීම කරන්න ඇති. දැන් මම ඕගොල්ලොන්ගේ මේ පාඨමාලාව තුල උගන්වන විෂය තමයි ව්‍යාපාර නීතිය කියලා කියන විෂය. ව්‍යාපාර නීතිය කියලා කියන විෂය. විශේෂයෙන් මේ විෂය ගැන කියන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ප්‍රධාන එකක් තමයි මේක ඔබ ජීවිතේ පළවෙනි වතාවට ඉගෙන ගන්න විෂයක්. يعني විෂයක් හැටියට නීතිය ඉගෙන ගන්න ඔයගොල්ලෝ ජීවිතේ පළවෙනි වතාව. දැන් අනිත් විෂයන් වලට ඕගොල්ලෝ කරලා තියෙන යම් O level වලදී විශ් කරපු විෂයන් මේවා, A level වලදී කරන විෂයන් මේවා, නැත්නම් වෙන කරන පාඨමාලාවක් මේවා, අන්න ඒ වගේ යම් කිසි බෑකප් එකක් හම්බ වෙනවා. හැබැයි ලෝ එකට එහෙම බෑකප් එකක් කොහෙන්වත් ලැබිලා නැහැ. මෙතන ලෝ කොලේජ් කියපු ලෝ ක්ලාස් එකකට ගියපු කෙනෙක් ඇති කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මේ නීතිය කියන එක ඉගෙන ගන්නේ මුල්ම වතාවට ඉගෙන ගන්නේ මෙන්න මෙතනින්. දැන් අර අපි accounts ගමුකෝ. O level සමහරු කොමර්ස් කරලා ඊට පස්සේ double AT පළවෙනි එකේදී accounts කරලා ඊගාව A level වලත් accounts කරනවා. යම් කිසි වටපිටාවක් නිර්මාණය වෙනවා අනිත් තැන් වලිනුත් ඒ සබ්ජෙක්ට් වලට. හැබැයි ලෝ එකට එහෙම කොහෙන්වත් නිර්මාණය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ එක නිර්මාණය කරගන්න ඕනි මේ පන්තියේ උගන්නන කාලය තුල. පැහැදිලිනේ? ඇයි මම මේ කාරණේ හරිය පැහැදිලිව කියන්නේ? ගොඩාක් අය මේ පන්තියේ ඉන්න වෙලාවට පන්තියේ ඉන්න නැතුව ඔන්ලයින් විතරක් ඉඳලා වෙන වැඩ කරනවා. සමහර විට මම මේක මේ දැන් කියන වෙලාවෙත් ඕගොල්ලෝ බත් කන ගමන් ඇත්තේ. මම මේක මේ කියන වෙලාවෙත් ඕගොල්ලෝ වෙන වැඩක ඇත්තේ. මම මේක කියන වෙලාවෙත් ඕගොල්ලෝ වෙන 100ක ඇත්තේ. ඉතින් එහෙම කරලා ඕගොල්ලෝගේ මේ කාලය නිකන් නාස්ති කර ගැනීමක් කරන්න එපා. සහ රෙකෝඩින් දානවා කියලා පන්ති නෑවිත් ඉන්නත් එපා. හේතුව රෙකෝඩින් එක කොයි වෙලේ නැති වෙයිද කියලා කියන්න බෑ. මොකද මට ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න ඕනොත් මම ඉතින් රෙකෝඩ් නවත්තලා මම ස්ක්‍රීන් ෂෙයා එක දෙනවා. මේ ස්ක්‍රීන් ෂෙයා එක දෙන්න මට හොස්ට් ගන්න වෙනවනේ. එතකොට ඒ වගේ හරි නැත්නම් මේ අමීචර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් හරි සිග්නල් ප්‍රශ්නයක් හරි ආවොත් එහෙම ඉතින් යාට ආය මේ රෙකෝඩින් නැහැ. එහෙනම් ඒක නෙවෙයි ප්‍රධානම දේ පන්තිය. හරිද? අනිත් එක රෙකෝඩින් දානවනේ කියලා දිගින් දිගටම පන්ති වලට සම්බන්ධ කරලා කීප දෙනා ඉන්නේ. එහෙම සම්බන්ධුන් නැත්නම් එහෙනම් මම පස්සේ මට පුළුවන් වෙලාවක රෙකෝඩ් කරලා රෙකෝඩ් එක විතරක් දෙනවා. පන්තියක් කරන්නේ නැතුව. එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ මේ අවධානයෙන් කියන්නේ මේකේ වැදගත්කම. මේ මෙච්චර මේ අවධාරණය කරන්නේ මේකේ වැදගත්කම. මේක වැදගත්. මේක ඔයගොල්ලෝ පළවෙනි වතාවට ඉගෙන ගන්න. මේක අමාරුයි. නීතිය කියන එක
කොහොමත් නේ අපිට කියද්දි මේ හිතනවනේ ඒක අමාරු ඇති කියලා. ඔව් ඒක අමාරුයි. මේක තේරෙන්නේ නැහැ. මේක හරි බැරෑරුම්. එහෙනම් මොකද්ද විකල්පය? මේ පන්ති වල සම්බන්ධ වෙලා පන්තිය උගන්වන එක පන්තිය කියන එක හරියට අහන් ඉන්නේ. තේරුණානේ? ඒ හින්දා හොඳ ළමයි වගේ මේ පන්ති වල ඉද්දී පන්තියේ ඉගෙන ගද්දී පැය දෙකක කාලයකට පස්සට දාන්න තරම් වැදගත් වැඩ මේ වෙලාවට නෑනේ ඔයගොල්ලොන්ට. දැන් ඔන්න ගෑන් ළමයින්ට ළමයා අඬනවා නම් කිරි දෙන්න ඕන නම් අන්න සාධාරණයි. එහෙම නෑනේ. නේ මෙතන ළමයි ඉන්නේ. මෙතන මේ දැන් ඔන්න කව ගෙදර මොකක් හරි වෙන බරපතල ගණේ වැඩක් තියෙනවා නම් නැත්නම් ඔන්න මෙතන පිරිමි ළමයි ඉන්නවා නම් කොල්ලෝ ඉන්නවා මම කොල්ලෝ නැද්ද මන්ද මේ ජොබ් එක කරන ගමන් මේ පන්තියටනේ එහෙම කවුරුත් මෙතන නැහැ. මෙතන ඉන්නේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මේ වෙලාවේ ගෙදර වැඩක් නැතුව දැන් ඕගොල්ලෝ ගෙදරින් බේරෙන්න පවා මොකද්ද කියන දවස්වල කියන්නේ? ඒ කියන්නේ අම්මා වැඩ කියන එකෙන් බේරෙන්න අම්මා මොනවාර කියන එකෙන් බේරෙන්න මොකද්ද කියන්නේ? අම්මේ මං ක්ලාස් එක කියලා. ඇයි ඒ? මොකද ක්ලාස් එක කියලා කිව්වොත් එහෙම මොන වැඩේ තිබ්බත් ඒක අම්මා ඔයාට කියන්නේ ඒ වැඩේ තාත්තා ඔයාට කියන්නේ අන්තිමට කට්ටියක බේරිලක් විදිහට කියන්න පටන් ගත්තා නේ. කොහොම හරි ඇයි ඒ? ක්ලාස් එක ඉද්දී අම්මා කරදරන්න කැමති නැහැ. මොකද හරියට ක්ලාස් එකේ ඉන්න ඕනේ. හරියට මේක අහන් ඉන්න ඕනේ. ඉතින් එහෙම තියෙද්දි ඕගොල්ලෝ මේ පන්තියට සම්බන්ධ වෙන පැය දෙකේ වෙන වෙන බයිලා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? මේක සම්පූර්ණ අපරාධයක් බවට පත් වෙනවා. එහෙම කරගන්න එපා. මේ වෙලාවේ හොඳට මේක අහගෙන ඉන්න. අනිත් එක මම කොයි වෙලේ ප්‍රශ්න අහයිද දන්නේ. මම කොයි වෙලේ ප්‍රශ්න අහයිද දන්නේ. දැන් ඉතින් මම කරන්න කිව්වා ප්‍රශ්නට උත්තර දෙන්න කිව්වා. ඒ වෙලාවට සර් එක දන්නේ නැහැ කියන එක හරි. එහෙම කිව්වට කියන්න පුළුවන්. දන්නවනම් උත්තරේ දෙන්න පුළුවන්. සර් එක මේ මට තේරෙන්නේ නැහැ කියන එක ඒවා හරි. හැබැයි මේ මොකක්ද ඇහුවේ? මොකක් ගැනද අහන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක එපා වෙනවනේ. ඇයි දැන් මෙන්න සීල කියනකොහම නම කිව්වහම එකපාරම දුක් ගාලා මේ ලෝකෙට එනවා. මොනවද මේ අහන්නේ කියලා ගානක් නැහැ මතක නැහැ. තේරුණාද? එහෙම පන්ති වල ඉඳලා වැඩක් නැහැ නේ ඒකයි මෙච්චර කියන්නේ. හරි. දැන් ඩබල් AT වල කතාව මං වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒක පළවෙනි එකේදී ඔයගොල්ලොන්ට ගුරුවරු කියලා දැන් ඒක පැහැදිලි ඇති. ඩබල් AT කියලා කියන්නේ වෘත්තිමය මට්ටමේ පාඨමාලාවක්. එතකොට මේකට තියෙනවා රැකියාව වෙළඳ පොලේ දැවැන්ත පිළිගැනීමක්. ඔයගොල්ලෝ A level කරාට A level එකට රැකියාව වෙළඳ පොලේ කොහෙවත් ඔයගොල්ලොන්ට විශේෂ රැකියාවක් නැහැ. හැබැයි ඔයගොල්ලොන්ට ඩබල් AT ක්වොලිෆයිඩ් නම් රැකියාව වෙළඳ පොලේ ඔයගොල්ලෝ වෙනකම් බලන් ඉන්නවා රැකියාව. එතකොට මේක අමාරුයි තුන්වෙනි එක මීට වැඩිය පළවෙනි එකට වැඩිය දෙවෙනි එක අමාරුයි ඒකට වැඩිය තුන අමාරුයි හැබැයි අමාරු දේවල් වලයි ප්‍රතිඵල තියෙන්නේ හරිද එතකොට ඒක වැදගත්කමත් ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනි මේ පාඨමාලාව කරන්න යන මුල්ම තැන ඉඳන්ම ඊළඟ දේ තමයි අපේ විෂය ව්‍යාපාර නීතිය ව්‍යාපාර නීතිය කියන එක ඉගෙන ගන්න කලින් ඕගොල්ලොන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා නීතිය කියන්නේ මොකක්ද කියන එක. මොකද නීතියේ එක කොටසක් තමයි ව්‍යාපාර නීතිය කියලා කියන්නේ. එහෙමනම් නීතිය යනු කුමක්ද කියන තැන ඉඳන් යන්න සිද්ධ වෙනවා. තේරුණාද? සරලව අපි සාමාන්‍යයෙන් නිකන් ව්‍යාපාර නීතිය කියලා නම් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පුද්ගලයෙක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඒගොල්ලොන්ගේ වෙළඳ කටයුතු ඒගොල්ලොන්ගේ වාණිජ කටයුතු ඒගොල්ලොන්ගේ ව්‍යාපාර කටයුතු සිද්ධ කරද්දී අන්න ඒකට අදාළව ඔවුන්ගේ අයිතිවාසිකම් හරි පොඩ්ඩක් ඉන්න අයිතිවාසිකම් ඊට පස්සේ ඔවුන්ගේ වගකීම් මොනවද කියන එක පැහැදිලි කරන ඒවා අපසරිය තමයි ව්‍යාපාර නීතිය හැටියට අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක පස්සේ කතා කරනවා ඊට වැඩිය දීර්ඝව අපි එහෙනම් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මොකද්ද? අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ නීතිය කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට මේක ඉගෙන ගන්න යද්දී අවශ්‍ය කරන දේවල් මම කියන්නම්. හරි. මේ අපේ මේ පාඨමාලාවේ ඔයගොල්ලෝ දැන් ඇතම් අවස්ථාවලදී ටියුට් හම්බ වෙනවා. නමුත් ගොඩාක් තැන්වලදී ටියුට් හම්බ වෙන්නේ නැහැ. හේතුව මේ තියෙන ඒවා ටියුට් වලට දාලා දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා සාකච්ඡා කරන්න තියෙන දේවල්. හරිද? දැන් මේ අනිත් කාරණේ තමයි ඒක නම් ඔයගොල්ලන්ට ලොකු බලපෑමක් නැහැ. ඔය නීති වෙනස්
වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නමුත් ලොකු බලපෑමක් නෑ ඇත්තටම. කොහොම වුණත් ටියුට් වලින් දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් උත්සාහ කරන කියන්නේ කම්කරු නීතිය වගේ තැන්වලදී එහෙම ටියුට් දෙන්න පුළුවන් තැන් තියෙනවා. අනිත් හැම වෙලාවකම ඕගොල්ලෝ අතින් ලියන්න වෙනවා මේ කාරණා සියල්ල. හේතුව මේ කුළුඳුල්ව ඉගෙන ගන්න විෂයක් ටියුට් එකකින් බලලා ඒක පාඩම් කරන්න අමාරුයි. කියන එක හොඳට අහන් ඉඳලා ඒක ලියන එක තුලින් තවත් හොඳට මතකෙට දාගෙන පසුව පාඩම් කරලා තේරුම් අරගෙන කොට දාන්න තියෙන විෂයක් මේක. එතකොට මේ ගොඩාක් ඒවා ඔයගොල්ලන්ට අතින් ලියන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි අපි කතා කරන්න ගියේ මේක කරද්දි මොනවද අවශ්‍ය කියලා. මේ අනිවාර්යෙන් පොතක් ළඟ තියාගන්න පෑන් ඉතින් කැමති ගානක් ඔයගොල්ලෝ තියාගන්න. ඊට අමතරව ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා නිවුස් ගැන රටේ ප්‍රවෘත්ති ගැන පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න. පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න සිද්ධ වෙනවා. එතකොට නීතිය ගැන යම් සාකච්ඡා මතුවෙන කාලවල වෙනවා අවස්ථා වෙනවා. අන්න ඒවා ගැන පොඩ්ඩක් ඒවා අපි දැනුවත් කිරීම කරනවා. පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න සිද්ධ වෙනවා. හරිද? මේ වෙනකොට පොතක් ළඟ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාව තුල ඉක්මනින් පොතක් ළඟට ගන්න. හරිද? මම හිතන්නේ මම පොතක් ළඟ ඇති කියලා. දැන් අපි මූලිකව ඉගෙන ගන්නවා නීතිය කියන්නේ මොකක්ද කියලා. අපේ විෂය තමයි ව්‍යාපාර නීතිය. අපි ඒකට ඉගෙනගෙන තියෙන්න ඕනි නීතිය කියන්නේ මොකක්ද කියන එක අපි දැන් ඉගෙන ගන්න යන්නේ අන්න ඒක. සාමාන්‍යයෙන් නීතියක් කිව්වහම අපි දන්නේ පිළිපදින්න ඕනි කාරණයක්. නීතියක් දාලා තියෙනවා අපි ඒක කරන්න ඕනි පිළිපදින්න ඕනි. එහෙම වුණේ නැත්තම් මොකද වෙන්නේ? දඬුවම් ලැබෙනවා. ඔන්න ඔහොම එකක් තමයි නීතිය කියන්නේ කියලා අපේ ඔළුවේ පොඩ්ඩක් අරගෙනවනේ අදහසක්. අපි මේ මෙච්චරකල් නිශ්චිත නිර්වචනයක් දන්නේ නැහැ. නිශ්චිත නිර්වචනයක් දන්නේ නැහැ. අපිට මේකට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මෙහෙම නිශ්චිත නිර්වචනයක්. ඒ තමයි සමාජය ප්‍රමාණයක්. රීති කියලා කියන්නේ සම්මතයක්. මෙහෙම කළ යුතුයි කියලා තියෙන පිළිගැනීම. අන්න ඒ සහිත දේවල්. එතකොට සාමාන්‍යයෙන් මේ සමාජය නිසි ලෙස නියාමනය කරන්නත් මේ ජීවිත හැසිරීම හරියට පාලනය කරන්නත් ඒ කියන්නේ පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතයේදී මේ තමන්ගේ හැසිරීම කියන එක පාලනය කරන්න, කියන්නේ නිවැරදිව පාලනය කරන්න හදාගත්තු රීති සමූහයක් තමයි නීතියක් කියලා කියන්නේ. නීති කියලා කියන්නේ. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ ඔක. මේක නැත්ත කතාව. නේ. ඔය නිර්වචන කිව්වට ඔය අපබ්‍රංශය තේරෙන්නේ නැහැ. මේක මේ සාකච්ඡා කරන්න ඕනි. ඒකනේ නෝට් විතරක් බලාගෙන ඉගෙන ගන්න බැරි. නෝට් එකේ තියෙන නිර්වචන. ඒක සාකච්ඡා කරාම තමයි තේරෙන්නේ. අපි දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. සමාජය නිසි ලෙස නියාමනය කිරීම ඔය එකක්. අනිත් එක ජීවිතයේදී හැසිරීම නිවැරදි කිරීම. හැසිරීම නිවැරදිව පාලනය කිරීම. ඔන්න ඔය දෙක සඳහා ඇති කරගත්තු රීතීන් සම්මතයන් මේ එකඟතාව වගේ ඒවා. ඔය තමයි නීතිය කියලා කියන්නේ. දැන් අපි තවත් ඕක ලිහිල් කරගන්නවා. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? සමාජය නිසි ලෙස නියාමනය කිරීම. අනිත් එක ජීවිතයේදී හැසිරීම නිවැරදි කිරීම. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්. ඔන්න ඔය දෙක කරන්නේ මොකද්ද? නිරෝධායන නීතිය කියන එක. නිරෝධායන නීතිය අලුත්ම අමුතු නීතියක් නෙවෙයි. නව නීතියක් හඳුන්වලා දුන්නා නිරෝධායන නීතිය කියලා. ඒකෙන් මොකද කරේ? හැමෝටම මාස් දාන එක අනිවාර්ය කරා. පොදු ස්ථානවල මීටරයක පරතරය කියන එක නීතිගත කරා. ඒක ඉතින් කරන්නේ නෑ මිනිස්සු. ඒක මේ වෙනම කතාවක්. මේ කොහෙවත්
මේ මීටරේ පරතරය ඇත්තටම නෑනේ. එහෙම තියෙන රටවල් තියෙනවා කොහෙද? ජපානේ. වෙන දියුණු රටවල් වල දැන් ඒ රටවල් වල මේ කොරෝනා ඉන්න කලින් වුණත් ඔය මීටරේ දුර කියන එක තිබිලා තියෙනවා. බලන්නකෝ ජපානයේ දුම්රිය පොලකින් කෙනෙක් දුම්රියට නැගිද්දී ඒ පිරිස ඉන්න විදිය පොලිමේ යම් පරතරයක් තියාගෙන පොලිමේ කඩේක බඩු අරන් පේමන්ට් එක කරන්න කට්ටිය ඉන්නේ පොලිමේ. හරිද? පොලිමේ. ඒගොල්ලෝගේ බිල් එක ගෙවන්නත් යන්නේ පොලිමේ. අපේ රටේ උන්ට වෙසක් පොයේට නිකන් දෙන දන්සල් බත් එක කන්නවත් හරියට පොලිමේ යන්න බෑනේ. දැන් ඒ උන් බඩු අරගෙන සල්ලි වලට බඩු අරගෙන ඒ සල්ලි ගෙවන්න මීටරේ පරතරේ තියාගෙන ඉන්න පොලිමේ. කොරෝනාත් නැති කාලේ. අපේ රටේ උන්ට නිකන් දෙන බත් එක කන්න දන්සලක පොලිමක ඉන්න බෑ එක විදිහකට. ඒක වෙනම කතාවක්. ඒක නේ මේ සමාජ සංස්කෘතික මේ පරිහානියක් අපේ රටේ. කොහොම වුණත් ඔහොම නීතියක් පැන වුණානේ. ඊගාව ඔය අතර තව සංසරණ සීමා කියලා එකක්. ඒකෙදි මොකද උනේ? ඔන්න පළාත් අතර සංසරණ සීමා. දැන් රටේ කාටවත් පළාතකින් පළාතකට යන්න බෑ. ඊට පස්සේ නිරෝධායන නීති කියලා තව ස්වයං නිරෝධායනයට ලක් වුණාම යන්න බෑ කොහෙවත්. ඊට පස්සේ තව තිබුණේ ඔය රට ලොක්ඩවුන් කරා කියන එක නීත්‍යානුකූලව කරපු එකක් නේ. දැන් ඒකනේ අර මතකද ටීවී එකේ එන්නේ ලොක්ඩවුන් කාලේ එළියට යනවම අල්ල හිරිය දානවා. අල්ල හිරිය දානවා. ඇයි ඒ? එයාලා නීතියක් දැම්මේ කඩ කරා ඒකට දඩුවම් දෙනවා. හිරිය දාලා. එතකොට ඒ නීතිය දැන් මොකටද? මිනිස්සු එලි බහැලා මේ යන්නේක පාලනය කරන්න. මිනිස්සුන්ගේ සංසරණය කියන එක පාලනය කරන්න. දැන් බලන්නේ නීති. මේ සමාජයක් නියාමනය කරන්න නේද දාලා තියෙන්නේ. සමාජයක් නියාමනය කරන්නනේ. ඔය එකක්. තව මේ හැම මේ අති බහුතරයක් නීති බලපුවාම සමාජ නියාමනයට තමයි දාලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට පාරේ යද්දි අපිට නීතියක් අනුගමනය කරන්න තියෙනවනේ. මොකද්ද? මාර්ග නීති. ඇයි එද එහෙම දාලා තියෙන්නේ? දැන් මාර්ග නීති තිබිලත් ඒ තියෙන රටේ මෙච්චර අනුතුරු ප්‍රමාණයක් වෙනවා නම් තව ඒවා නැත්තම් මොනවා වෙයිද? නැත්තම් අහක ඉන්න අපිටත් මැරෙන්නයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ අර්බුදයෙන් වළක්වා ගන්න මේ සමාජය හරියට නියාමනය වෙන්න ඕනේ. මේ සමාජය හරියට නියාමනය වෙන්න ඕනේ. ඒකට ඕන දාලා තියෙනවා නීති. දැන් බලන්නකො ඊට වැඩිය බරපතල අපි ගත්තොත් එහෙම නිකන් ගැඹුරින් ගත්තොත් එහෙම හිතන්න මෙහෙම සමහර නීති තියෙනවා ඒව ඇවිල්ලා ඒගොල්ලෝගේ ආගමෙන් එන නීති. ආගමක් කියන එක අපි බැලුවාම අපි දන්නවනේ නේ. ආගමක් කියන එක කියන්නේ යම් කිසි කෙනෙක් යම් දැක්මක් දර්ශනයක් හොයාගෙන එහෙම නැත්නම් නිර්මාණය කරගෙන ඒ නිවැරදි දර්ශනයක් කියන එක ලෝකයේ තුල ප්‍රචලිත කරලා ව්‍යාප්ත කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ආගමේ නිවන කියන එක ඔය අරවා මේ ඔක්කොම මේක තේරුම් අරගෙන ඒකට බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වා. ඒක හැමෝටම මේ සත්‍යභාවය තේරුම් කර මේක ව්‍යාප්ත වුණා. දැන් බලන්න සමහර අවස්ථාවල විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුල ආගමෙන් ඇවිල්ලා තියෙනවනේ නීති. ආගමෙන් නීති ඇවිල්ලා තියෙනවනේ. සම්පූර්ණ ඒගොල්ලෝ පාලනය වෙන්නෙම ඒකෙන්නේ. ඒගොල්ලෝ කිව්වේ මේ මුස්ලිම් අය විතරක් නෙවෙයි මම කියවන්නේ. එහෙම එකක් තුල ඉන්න ඒ හැම කෙනෙක්ම පාලනය වෙන්නේ ඒකෙන්. ඒක අපේ ආගමේ සමහරට තියෙන්න පුළුවන්, මුස්ලිම් තියෙන්නත් පුළුවන්, ඕන ආගමක තියෙන්නත් පුළුවන්. ආගම විතරක් නෙවෙයි. රටවල් අනුව ගත්තාමත් එහෙමයි. අපේ රටේ තියෙන්න පුළුවන්, ඉන්දියාවේ තියෙන්න පුළුවන්, ඇමරිකාවේ තියෙන්න පුළුවන්. එතකොට ඒ නීති වලින් සම්පූර්ණයෙන්ම මේ සමාජයක් පාලනය වෙනවා. අන්නේ දැවැන්ත කාර්යභාරය අත්‍තරම කිව්වොත් නීතියෙන් ඉෂ්ට වෙනවා. ඒක උනේ නැත්තම් අතර මොනවා වෙයිදනේ? දැන් හිතන්නකෝ නීතියක් තිබිලත් දැන් අපි කෙනෙක් මැරුවාම අපිට දෙන දඩුවම තමයි මරණ දඬුවම. අපි කෙනෙක්ව මැරුවොත් අපිවත් මරන්න තීරණය කරනවා. ඒකනේ දෙන්න පුළුවන් ලොකුම දඩුවම. එහෙම වෙලත් මේ අපේ රටේ දවසකට මිනිහ කීයක් මැරෙනවද? දවසකට මිනිහ කීයක් නම් මැරෙනවද? ඔන්න නිවුස් වලට දානවා. ඔන්න කොයි හරි ගිහිල්ලා හෝටලයක වලියක් ගිහිල්ලා ඔන්න කපලා කොටලා මරලා. ඔන්න තියුණු ආයුධයකින් පහර දීලා මරලා.
ඔන්න එකම පවුලේ දෙපිරිසක් අතර ගැටුමකින් ඔන්න එකෙක් මැරිලා. ඔන්න කාන්තා මල සිරුරක කඳ කොට විතරක් හම්බෙනවා ඔළුව තාම නැහැ මරලා. ඊට පස්සේ ඔන්න ඔළුව කොහේ හරි හම්බෙනවා කඳ නැහැ. ඊට පස්සේ දැන් මේ මෑතකදී උනේ එකක්. අර කලින් උනේ ඔළුව නැහැ කඳ හම්බුණා. මේ මෑතකදී ආය ඔළුවක් හම්බුණා කඳ නැහැ. බලන්නකො නීතියක් තිබිලත් ඔහොම තත්ත්වයක් නම් මේ සමාජෙ තියෙන්නේ. නීතියක් නැති වුණා නම් මොන වගේ තත්ත්වයක් මේ සමාජෙ තියෙයිද? එහෙනම් මේ සමාජය නියාමනය කරන්න භාවිතා කරන අනිවාර්යෙන් භාවිතා කරන දෙයක් තමයි නීතිය කියලා කියන්නේ. අනිත් එක තමයි ජීවිතයේදී හැසිරීම නිවැරදි කරන්න. ගන්න පුළුවන් ආකාර ගොඩයි. අපි අපේ ජීවිතයේ හැසිරීම කියන එක සම්පූර්ණයෙන්ම පාලනය කිරීම කරන්නේ මෙන්න මේ කියන්නා වූ නීතියත් එක්ක. දැන් උදේ 7:00 වෙද්දි ඉස්කෝලේ යන්න ඕනි කියන එක නීතියක්. ඒක නීතියක්. ඒක පාසලේ ව්‍යවස්ථාව බලුවොත් එහෙම තියෙනවා 7:00ට පස්ව පටන් ගන්න එක. ඒ වෙලාවට යන්න ඕනේ. වැඩට යන මිනිස්සු උදේ 8 වෙද්දි වැඩපොලේ ඉන්න ඕනේ නම් ඉන්න ඕනේ. ඒකලා ගෙදර එන්නේ. දැන් වැඩපොලේ ඔයාලා වැඩ කර කර ඉන්නවා. දැන් කම්මැලි හිතෙනවා මේ එහෙනම් බොසා මං ගියා කියලා ඕගොල්ලෝ ගෙදර යනවා. පුළුවන් ද යන්න? බෑ. ඕගොල්ලෝ සේවකයෙක් හැටියට වැඩ කරද්දී නීත්‍ය අනුකූලව බැඳලා ඉන්නවා. ඒ ආයතනයේ කොන්දේසි වලට අනුව වැඩ කරන්න. ඒ ආයතනයේ කොන්දේසියක් තියෙනවා. එක දෙයක් තියෙනවා. 5 වෙනකන් වැඩ කරන්න ඕනේ. ඒක ඕන ආයතනයක තියෙන එකක් නේ. ඒක නේ. කම්කරුවෙක් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. දැන් පුළුවන් ද ගෙදර යන්න? බෑ. අපි උදේ නැගිටින්නේ කීයටද? අපි ගෙදරින් එන්නේ කීයටද? අපි ආයෙ ගෙදර යන්නේ කීයටද? අපි මොකද කරන්නේ? ඔය හැමදේම ඇත්තටම පාලනය වෙන්නේ එක අතකින් බලද්දී නීති වලින්. නීති හින්දා. ඉතින් අන්න ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ නෙවෙයි. එක පැත්තක් හැසිරීම පාලනය කරනවා කියන එක නේ. තව එකක් තමයි අපි ඇයි කෙනෙක්ට ගහන්නේ නැත්තේ? ඇයි අපි කෙනෙක්ව මරන්නේ නැත්තේ? නේ. ඇයි අපි කෙනෙක්ගේ දේවල් හොරකම් කරන්නේ නැත්තේ? මේ නීතිය කියන කාරණේ හින්දා අපි හැසිරීම ගොඩක් පාලනය කරනවා. ඉතින් අන්න ඒ වගේ මේ සමාජය කියන එක නිසි ලෙස නියාමනය කරන්න සහ මේ ජීවිතයේ හැසිරීම කියන එක නිවැරදි කරන්න තමයි භාවිතා කරන්නේ මේ නීතිය. ඒ හින්දා නීතියට නිර්වචනය දෙන්නේ ඔය දෙක භාවිතා කරලා. එතකොට මොකද්ද නිර්වචනය? සමාජය නිසි ලෙස නියාමනය කිරීමට හෝ ජීවිතයේදී මේ හැසිරීම නිවැරදි කරන්න භාවිතා කරන රීතීන් නීතීන් කියලා කියනවා. හරි. ඒකම අපි නිර්වචනෙට ගන්නවා. එතන මම හිතනවා නීතිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි ඇති කියලා. ඕක තව පැහැදිලි වෙනවා මෙන්න මේක කතා කරාම නීති මූලාශ්‍ර කියන එක කතා කරා. හරිද? මොකද දැන් අපි ඔහොම මේ සමාජය සහ සමාජය නියාමනයට සහ පුද්ගල හැසිරීම නිවැරදි කරන්න භාවිතා කරන රීති තමයි නීතිය කියලා අපි ඉගෙන ගත්තට හිතා ගන්න බෑනේ තාම. නේ. ඔන්න ඔය කියනා වූ රීතීන් මේ ඉබේටම හරි එහෙම නැත්නම් මේ කාටවත් ඕනේ විදියට හරි නැත්නම් මේ ඔහේ ආවතනක් ගිය තැනක් දන්නේ නැතුව හරි එහෙම නිර්මාණය වෙච්ච නෙවෙයි. හරිද? මේ සමාජය නිවැරදිව සමාජය නියාමනය කරන්නත් පුද්ගලයන් මේ ජීවිත හැසිරීම නිවැරදි කරන්නත් භාවිතා කරන මේ රීතීන් එහෙම මේ කොහෙන්වත් පාත් වෙච්ච නෙවෙයි. එව්වා විවිධ මූලාශ්‍ර වලින් නිර්මාණය වෙච්ච. අන්න ඒවට අපි කියනවා නීති මූලාශ්‍ර කියලා. නීති මූලාශ්‍ර කියලා කියනවා. එතකොට නීති මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද? යම් නීතියක් නිර්මාණය වන එහෙම නැත්නම් යම් නීතියක් ආරම්භ වන යම් නීතියක ආරම්භයට පදනම් වන දෙයකට අපි කියනවා නීති මූලාශ්‍රයක් කියලා. නීති මූලාශ්‍රයක් කියලා. ඒකේ තියෙනවා නීති මූලාශ්‍ර 6ක්. එකක් තමයි ව්‍යවස්ථාව. එකක් අපි කියනවා ව්‍යවස්ථාව. අනිත් එක නඩු තීන්දුව. තව තියෙනවා සිරිත් විරිත් ආගම සාධාරණත්වය ග්‍රන්ථ ඔයම 6ක් තියෙනවා. දැන් ඕක එකක් අපි අරන් කතා කරමු එතකොට නේ තේරෙන්නේ. ව්‍යවස්ථාව 6ක් තියෙනවා. 6න් පළවෙනි එක තමයි ව්‍යවස්ථාව. හරිද? සාමාන්‍යයෙන් අපි මෙච්චර වෙලා කතා කරපු ඒ සියලුම නීති කාරණා මොනවද?
මැරුවොත් මරණ දඬනේ හම්බ වෙනවා. හොරකම් කරොත් දඩුවම් හම්බ වෙනවා. වෙලාවට වැඩ කරේ නැත්නම් අපිට ඒකට දඩුවමක් හම්බ වෙනවා. අපි කාටවත් ගහන්නේ නැහැ, ගැහුවොත් අපිට දඩුවම් හම්බ වෙනවා. මෙන්න මේ නීති වල තියෙන වැඩිම ප්‍රමාණයක් නීති නිර්මාණය වෙන්නේ ව්‍යවස්ථාවෙන්. ව්‍යවස්ථාවක් කියලා කියන්නේ යම් ඒකක දැන් මේව අහන් ඉඳලා මේව එක තැනකින් හරි කොහෙන් හරි මිසින් වුණොත් ඒවා මිසින්ම තමයි ආය. හරි මේවා මේ හිමීට කතා කරන්නේ මේ ගැඹුරු කාරණා බොහොම මේ සරලව කතා කරන්න ඕනින්ද මේ උදාහරණත් එක්ක නම් කතා කරන්නේ. මේවා ටිකක් බරපතල කාරණා මේ විශේෂ කරුණු ඔයගොල්ලෝ එහෙම වෙන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැති හින්දා ඒක. හරි එන්න හොඳට අහන් ඉන්න. හරි. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් කියලා කියන්නේ යම් ඒකකයක පාලනාධිකාරිය විසින් තීරණය කරනු ලබන ඔය කියන්නා වූ පාලන රීති. හරිද? යම් ඒකකයක හොඳට අහගෙන ඉන්නකො. යම් ඒකකයක පාලන ඔව් ලියා ගන්න දෙනවා. හරි. යම් ඒකකයක පාලනාධිකාරිය විසින් සකස් කරන රීති සමූහයක් තමයි ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. මේ මොකද්ද මේ ඒකකයක්? හරි මම මෙහෙම ගන්නවා. අපේ රට කියන්නේ ඒකකයක්. ව්‍යාපාරයක් කියන්නේ ඒකකයක්. සංවිධානයක් කියලා කියන්නේ ඒකකයක්. ඕගොල්ලෝ හැදුවොත් එහෙම ඉස්කෝලේ මොකක් හරි ඔය සංවිධානයක් එකමුතුවක් ඒක ලියාපදිංචි කරන්න යද්දී නැත්නම් ඒක වැඩ කරන්න යද්දී අහනවා කොයි ව්‍යවස්ථාව? ඕගොල්ලෝ ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගන්නවා සමාගම් කියන ඒවා රෙජිස්ටර් කරන්න යද්දී අවශ්‍ය කරන එකක් තමයි මොකද්ද? සාංගමික ව්‍යවස්ථාවලිය. ඒ කියන්නේ ව්‍යවස්ථාව. මොකක් හරි ඒකකයක් කියලා කියන්නේ රටක්, ව්‍යාපාරයක්, සංවිධානයක්, එකමුතුවක් මොකක් හරි ඒකකයක්. ඒ ඒකකය පාලනය කරන්න සහ නියාමනය කරන්න ඒ ඒකකයේ බලාධිකාරිය විසින් නිර්මාණය කරගන්න ලබන රීති ප්‍රමාණයක්. දැන් මොකක් උදාහරණයක් ගන්න අපේ රට කියන එක ඒකකයක් විදිහට අරගෙන මේ ඒකකය මේ අපේ රට පාලනය කරන්න අපේ රටේ බලාධිකාරිය පාලනාධිකාරිය කවුද? 225 අන්න උන් ටික හදන රීති වලට කියනවා ඒ රීති එකතුවට කියනවා ව්‍යවස්ථාවක් කියලා. මේකේ සේමස එකක් නෙවෙයි ඈ. මොකද විධායක ජනාධිපති ක්‍රමය ඊට පස්සේ ජනමත විචාරණය ඊගොල්ලෝ අපි ගත්තොත් එහෙම සමානුපාතික ඡන්ද ක්‍රමය මේ වගේ දැවැන්ත කාරණා පවා තියෙන්නේ ඔන්න ඕකේ. මේ දෙයක් නෙවෙයි ඈ. රටක ව්‍යවස්ථාව කියලා කියන්නේ ඒ රටම පාලනය කරන යාන්ත්‍රණය. එතකොට ලංකාවේ ව්‍යවස්ථාවට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. ලංකාවේ කියනවා ව්‍යවස්ථාවට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. ලංකාවේ එතකොට මේ වෙනකොට භාවිතා වෙන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. 1978 දී ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වලා දුන්නු මට මතක විදිහට මම ඒක නැවත බලන්නම් ඉතිහාසය පොඩ්ඩක් පැටලිලා තියෙන විනාශ ටික. ජේ.ආර්. ජයවර්ධන හඳුන්වලා දුන්නු විදිහට අන්න ඒ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි ලංකාවේ තාම ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේ වෙනකොට අවස්ථා 20කදී වගේ සංශෝධනය වෙලා තියෙනවා. හරිනේ. ඔය ආණ්ඩුව එනේන ගානට උන්ට හිතී ගානට ඔය ඉතින් සංශෝධනය කරනවා. ඒ කියන්නේ තියෙන කරුණු එක එකව වෙනස් කරනවා. දැන් ඔන්න තේරුම් ගන්න. අපේ රටේ නීති නිර්මාණය වන නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ඒ දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරන්නේ
එහෙනම් පාර්ලිමේන්තුවෙන් ඒකනේ ඒකට ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ පාර්ලිමේන්තුවට මොකද්ද කියන්නේ? ව්‍යවස්ථාදායකය. ඒ අපේ රටේ ව්‍යවස්ථාදායකය විසින් හදන එකට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. එතකොට අපේ මේ ලංකාවේ මේ තියෙන දේශපාලන අර්බුදයට ප්‍රධාන විසඳු මේ හේතුව තමයි ඔන්න ඕක මිනිස්සු හරියට නොදැන ගැනීම. දැනුවත් නොවීම. ඇයි අපේ රටේ අති බහුතරයක් අය මේ පාලන තන්ත්‍රය තෝරාගන්නේ පුදුමාකාර දේශපාලන නිර්ණායකයන් විද්වාහයන් මත පදනම්ව. ඔන්න ඇවිල්ලා තහඩුවක් බෙදලා පාරකට තාර ටිකක් දාලා රුපියල් මේ 10,000 විතර බෙදලා ගියා නම් බඩු කෙලින්ම පාර්ලිමේන්තුවේ. ඌ ඉගෙන ගත්තු එකෙක්ද? ඌ හොරකම් කරපු එකෙක්ද? ඌ මිනි මරපු එකෙක්ද? ඌ කුඩු විකුණපු එකෙක්ද? ඌ පාතාලකාරයෙක්ද? ඒ කිසි දෙයක් බලන්නේ නැහැ. අපිට දුන්නොත් එහෙම තහඩුවක්, අපිට දුන්නොත් එහෙම කොමඩ් එකක් අපි දෙනවා ඡන්දේ. දැන් මේක ඩීල් එකක් කරන් ඉන්නේ ඡන්ද කියන එක. නේ. අද ලංකාවේ ඕන තරම් කට්ටිය ඉන්නව මොකද්ද? අපේ ගමට මීට අවුරුදු 60කට විතර කලින් තාර දැම්මේ අපේ පාර හදලා දුන්නේ මේ ඉන්න කෙනාගේ 100ක්. එදා ඉඳන් අපි මේ පක්ෂයට තමයි ඡන්ද දෙන්නේ. ඒ හින්දා මෙන්න ඡන්ද. අපේ රටේ නූගත් අති බහුතරයක් විශේෂයෙන්ම වැඩිහිටි પરම්පරාව තමන්ට අයිතිවාසිකමක් වෙච්ච ඡන්දය කියන එක භාවිතා කරන්න ගන්න නිර්ණායක පදනම් බලන්න. මොනවද කියන්නේ? ආය කෙලින්ම ටොයිලට් එකක් හදාගන්න බ්ලොක්ගල් 10ක් දීලා තියෙනවා නම් ගෙදරම පවුලෙම ඡන්ද ටික දෙනවා. දීලා යවන්නේ පාර්ලිමේන්තුව. ඒ කියන්නේ ව්‍යවස්ථාව. දැන් ව්‍යවස්ථාවේ ගිහිල්ලා කරන දේවල් මම දැක්ක මේ එකෙක් ළඟදී අර කෑ ගහනවා එළවලු තුනක නම් කියමින් ඊට පස්සේ කියනවා මං කුණු හarpයක් කිව්වේ නැල්ල. අර තිස්ස කුට්ටිආරච්චි කියන කෙනා. එයා කියන්නේ අර මේ බම්බටු කියන එක කියලා ගහල කියලා කිරියල වගේක් තියෙනවා. ඒක දැන් හිතන්නකෝ ඕකට කිරියල කියන්නේ බැරිය කියන. නේ බම්බටු කිරියල පලාගත්තද? ප්‍රශ්නයක් නැහැ නේක. ඒකට සමාන පදයක් වෙච්චි ගහල කියන වචනේ හොයලා ඒක දාලා ඊට පස්සේ පලා කියන එක දාලා ඒ ගැළපීම හදලා කියනවා. ඒකෙන් අපිට තේරෙනවා නේ මේ කුණු හarpයක් මම කියන්න උත්සාහ කරන්න කියලා. හැබැයි බැලුවාම එයාම කියනවා මේකේ කුණු හarp නැල්ලු. හරි. කුණු හarp නැහැ. කුණු හarp නැහැ. දැන් මට මතක් වෙනවා එතකොට අපේ ගමේ වෙච්ච පොඩි සිද්ධියක්. ගෙවල් දෙක වලියක් යනවා අල්ලපු ගෙදර මේ ගෑනු කෙනාට කතා කරන්න බෑ. අපි පල්ලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කරද්දි අපිට පේනවා උඩ. හරිද? ඒ කරලා මොකද කරන්නේ? අර ගෑනට කතා කරන්න බෑනේ. අර එහෙන් බයිනවා මෙහෙන් බනින්න බෑ. බනින්න බෑ. කතා කරන්න බෑ. කුණුවarp කියන්න බෑ. මොකද කරේ? කෙලින්ම රෙද්ද උස්ලා පෙන්නලා ගියා යන්න. දැන් කුණුවarpයක් කිව්වේ නෑ. කුණුවarpයක් කිව්වේ නෑ. හැබැයි රෙද්ද උස්ලා පෙන්නලා කුණුවarp මට කියන්න ඕනේ කුණුවarp මෙන්න මේකයි කියලා ඒ ගෑනේ ගියා. දැන් එහෙම වැඩක් තමයි කරේ. කුණුවarpයක් කිව්වේ නෑ. හැබැයි මට කියන්න ඕනේ මෙන්න මේකයි කියලා පෙන්නලා අර ගෑනිට වැඩිය ලැජ්ජා සහගත විදියට පෙන්නලා තමයි ගියේ. ඔන්න අපේ රටේ නීතිය රටක ප්‍රධානම නීතිය වෙච්චි නැත්තම් රටක ප්‍රධානම නීතිය නිර්මාණය වෙන්න පදනම් කරගත්තු ඒ මූලාශ්‍රය මොකද්ද? ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අන්න ඒක හදන්න, ඒක නියාමනය කරන්න, ඒක පාලනය කරන්න අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන මිනිස්සු. හරි. මම මේ කතාව කිව්වේ මේ දේශපාලන කතාවක් හෝ ඒ මේකක් නේද? ඔය වගේ ඒවා කිව්වම ළමයින්ට උතර මතක හිටිනවා. හරිද? දැන් මතකයි මොකද්ද? නීති සම්පාදනය වන, නීති නිර්මාණය වන, නීති බිහිවන එක තැනක් තමයි ප්‍රධානම තැන තමයි ව්‍යවස්ථාව කියලා කියන්නේ. ලංකාව විදියට බැලුවාම ගත්තාම ලංකාවේ ව්‍යවස්ථාවට කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. එතකොට ලංකාවේ භාවිතා වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව කියන එක එතකොට හදන්නේ රටේ පාර්ලිමේන්තුව.
පාර්ලිමේන්තුවට පත් වෙන 225ක් වන മന്ത്രിවරු ඔන්න ඕක තමයි ව්‍යවස්ථාවේ කතාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කතාව ඔන්න ඕක. දැන් පැහැදිලිනේ. එහෙනම් අපේ රටේ වැඩිම සහ ප්‍රධානම සහ අවශ්‍යම නීති දගන්ත ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන්නේ මොකේද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක නිර්මාණය කරන්නේ කවුද? ඒක හදන්නේ කවුද? රටේ ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. එහෙනම් රටක ඒ පාලන අධිකාරිය දැන් ලංකාවේකට කියන්නේ පාර්ලිමේන්තුව කියලානේ. එක එක රටවල එක එක නම් භාවිතා කරනවා. නේ. සෙනෙට් කියයි අරවා කියයි මේ වගේ ලංකාවේ කියන්නේ පාර්ලිමේන්තුව. මිනිස්සු ඒකට එක එක ඒවා කියනවා. මොකද්ද? ගව පට්ටිය කියනවා. නේ. උබ්බෑයම කියනවා. එහෙම එක එක ඒවා කියනවා. හැබැයි හරිනම පාර්ලිමේන්තුව. එතකොට පාර්ලිමේන්තුවේදී සකස් කරන රට අපේ රටට නීති සපයන ප්‍රධානම නීති මූලාශ්‍රය වෙන්නේ ව්‍යවස්ථාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හරිද? මම හිතුවා එතකොට ඒක පැහැදිලි කියලා. දැන් ඔන්න කවුරු හරි අහුවොත් එහෙම අපේ රටේ ප්‍රධානම වැදගත්ම නීති මූලාශ්‍රය මොකක්ද කියලා? මොකක්ද? ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මූල නීති මූලාශ්‍රයන් අතරින් වැදගත්ම එක ව්‍යවස්ථාව. ඒකට අපේ රටේ වැදගත්ම නීති මූලාශ්‍රය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. භාවිතා කරන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කිව්වහම මේක වැදගත් වෙන්න තව එක හේතුවක් තමයි දැන් අර සියලුම කාරණා වලින් තේරුම් ගැනීමක් තමයි කරන්න ඕනි. මේක හොඳට අහන් ඉඳලා මේක මතක තියාගන්නත් ඕනි ඈ. දැන් අරකින් තේරුණානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා. ඒක හැදෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේ. ඒ හැදුනහම පාර්ලිමේන්තුවේදී ඒක සම්මත වුණාම ඊට පස්සේ එතනින් එහාට ඒක අනුව තමයි අපි පාලනය වෙන්නේ. දැන් ඒක මතකයි. ඒක දැන් දන්නවා. මෙන්න මේක හොඳට දැන් ඔළුවට දාගන්න ඈ. මොකද්ද? රටක පාලනයට අදාළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ සංයුතිය දැක්වෙන ලේඛනය. මේ ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එකේ නිශ්චිත නිවැරදිම නිර්වචනය. ඕක මම එකවරම කිව්වොත් එහෙම වෙලවදක් තේරෙන්නේ නැහැ. කොහොමද තේරෙනවද? නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු රටක පාලනයට අදාළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ සංයුතිය දැක්වෙන ලේඛනය කියලා කිව්වහම තේරෙන්නේ නැහැ නේ. ඒ හින්දායි මම අර උච්චර වෙලාවේ කතාව කිව්වේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේක. ඒ කියන්නේ නීති මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද? නීති මූලාශ්‍රයන් 6ක් තියෙනවා. ඒකේ ප්‍රධානම එක තමයි ව්‍යවස්ථාව. එතකොට අපේ රටේ වැදගත්ම නීති ටික නිර්මාණය වෙන්නේ ව්‍යවස්ථාවෙන්. එතකොට අපේ රටේ ව්‍යවස්ථාවට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. ඒක 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි තාම භාවිතා කරන්නේ. තේරුණාද? ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කතාව. අපිට වැදගත්ම නීති මූලාශ්‍රය වන්න ඕක. මොකද අපේ මේ ජීවිතේ ගොඩාක් දේවල් පාලනය වෙන්න ඕන ඕකේ. හරිද? අනිත් එක තමයි අපේ අයිති නේ. මේ අයිතිවාසිකම්. ඔයම වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඔන්න ඕකේ. ඉතින් අපිට ඕක තමයි වැදගත් වෙන්නේ. ඒක හැදෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒකයි කියන්නේ ඔය පාර්ලිමේන්තුව කියන එකට යවද්දි මොලේ තියෙන උන් ටිකක් යවපල්ලා කියලා. යවලා තියෙන්නේ කොහොම වුන්ද? මාල කඩපුන්, එතනෝල් ගෙන්නපුන්, කුඩු විකුණපුන්, අසිප්පු පෙරපුන් ඔන්න අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා තියෙන කට්ටිය. ඉතින් අපේ රටේ හොඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදෙයිද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැත්නම් අපේ රට හොඳට නියාමනය වෙයිද? හොඳට නියාමනය වුනේ නැත්නම් මේ රට දියුණු වෙයිද, සංවර්ධනය වෙයිද? වෙන්නේ නැහැ. වෙලත් නැහැ, වෙන්නේත් නැහැ. ඒකයි පුන පුනා කියන්නේ තහඩුව බෙදුවට ඡන්දෙ දෙන්න එපා. මොලේ තියනවාද කියලා බල ඡන්දෙදි බල කියලා. ඔයගොල්ලෝ නම් තාම ඡන්දේ නැහැ නේ. තාම පොඩි ළමයි. කවදාද දවසක් ඒ ඡන්දෙ දෙන්න. එතකොට ඒක මොලේ භාවිතා කරලා දෙන්න. හරි. දැන් මම යනවා තවත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එකේම වැදගත් තැනකට. දැන් මතක තියාගන්නේ නම් මෙන්න මේක ඉස්සරෝම රටක පාලනයට අදාළ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණ කියන සංයුතිය දැක්වෙන ලේඛනය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන නිශ්චිතම නිර්වචනය. හරිද?
කියන්නේ ඒක අර කටපාඩම් කර ගන්න ඕනි වගේ කාරණයක්. තීරුම් ගැනීමට අර සියල්ල අවශ්‍යයි. ඔන්න ඕක පොඩ්ඩක් කටපාඩම් කර ගන්න ඕනි වගේ එකක්. ඒ කියන්නේ රටක ළමයිනේ බලය කියන එක බෙදෙනවා මෙන්න මෙහෙම. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා. කොහොමද රටේ බලය බෙදෙන්නේ? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා. හරි. කොහොමද බෙදෙන්නේ? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ රටේ පාර්ලිමේන්තුව. විධායකය කියලා කියන්නේ රටේ ජනාධිපති ප්‍රමුඛ කැබිනට් එක. අධිකරණය කියලා කියන්නේ රටේ අධිකරණ පද්ධතිය. ඔන්න ඔය තුනෙන් තමයි අපේ රට පාලනය වෙන්නේ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන තුනෙන් තමයි අපේ රට පාලනය වෙන්නේ. ඔයාලා දැකලා නැද්ද අර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ආවම මේගොල්ලෝ අධිකරණයට යනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොකක් හරි එකක් මේ සංශෝධනය කරන්න නම් ඒක නිකන් අර හරියන්නේ නැහැ වගේ කාටද පේනවනේ. ඒගොල්ලෝ අධිකරණයට යනවා. ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා. ඇයි ඒ? මොකද බලය තුනකට බෙදලා තියෙන්නේ. ව්‍යවස්ථාදායකයට තනියම යාට ඕන දේ කරන්න බෑ. ඒකට අධිකරණුත් අවසරය හම්බෙන්න ඕනේ. විධායකය කියලා හිතන්නකෝ. විධායකයට Tamanට ඕනි විදිහට වැඩ කරන්න බෑ. හිතන්නකෝ පාර්ලිමේන්තුවේ ආසන 225යි. ඕකෙන් බහුතරයක් ගන්න ඕනි. කියන්නේ භාගයට භාගයක් වඩා වැඩි ගන්න ඕනි ආණ්ඩුවක් පිටවන්න. ශක්තිමත් ආණ්ඩුවක් පිටවන්න 3න් 2ක් ගන්න ඕනි. හරිද? භාගයට භාගයක් ගන්න ඕනි ආණ්ඩු බලය පිටවන්න. එහෙම නැත්නම් 3න් 2ක් ගන්න ඕනි. මොනවා කරන්නද? ඒකේ දැඩි බලයක් ලබා ගන්න. ඒකට හේතුව ඔය ව්‍යවස්ථාවේ සමහර කාරණා තියෙනවා. ඒවා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 3න් 2ක ඡන්දයෙන් සම්මත වුණොත් විතරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3න් 2ක්ම පක්ෂ වුණොත් විතරයි ඒවා ගන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් එතකොට එක පක්ෂයකට එහෙම බලයක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ අර කාරණා ඔක්කොම කරනවා. ඒ කාරණා ටික ඔක්කොම ඒගොල්ලෝ කරගන්නවා. ඒ තරම් බලයක් හම්බුණා කියලා කියන්නේ. හරි. දැන් ඔය 3න් 2කේ බලය දීලා තමයි කරගෙන තියෙන්නේ මෙරට මෙච්චර හරියක්. හරි. එතකොට දැන් ඔන්න ජනාධිපතිට ඕනි දේ කරන්න බෑ. බැරි වෙලාවත් විධායකය මේ ව්‍යවස්ථාදායකයේ තීරණය කරොත් එහෙම මේ ඉන්න විධායකය අයින් කරලා, ඒ කියන්නේ ජනාධිපතිව අයින් කරලා, මේ ඉන්න විධායක ජනාධිපතිව අයින් කරලා වෙන කෙනෙක් පත් කරගන්න කියලා ඒක මේ පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්. කෙලින්ම බහුතර ඡන්දෙන් පත් කර මේවා කරගත්ත යෝජනාවක් ආණ්ඩුව විසිරවන්න ඕනේ කියලා ඡන්දයකට ගියා. මේ පාර්ලිමේන්තුව විසිරවලා ආණ්ඩුව විසිරවන්න ඕනේ කියලා නැත්නම් විශ්වාස භංගයක් කරලා ඒක ජයග්‍රහණය කරොත් එහෙම ජනාධිපතිගෙදමයි අලුත් කෙනෙක් පත් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජනාධිපතිටත් ඕනි විදියට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ විධායකයට ඕනි විදියට වැඩ කරන්න බෑ. අධිකරණුත් බලපෑම් තියෙනවා. මම උදාහරණයක් කියන්නේ. ඔන්න 2018 වගේ මට මතක විදියට මෛත්‍රීපාල සිරිසේන අමුතු රැල්ලක් අපේ මේ ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය දිහා බලපුවාම මේ අතර බිහි වෙච්ච අමුතුම ආකාරයේ ආදර රැල්ලක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ. එයා එකපාරම තීරණය කරා අගමැතිකමෙන් රනිල් වයින් කරලා මහින්දට දෙනවා කියලා. රනිල් වයින් කරලා අගමැතිව කරනවා මහින්ද. ඔන්න ජනාධිපති විධායකේ රටේ විධායකයේ තීරණයක් කරගෙන අගමැති වයින් කරනවා කියලා. ඒ අගමැති කියන්නේ බලවත් හේතුව අර මම කියපු ව්‍යවස්ථාදායකයේ තියෙනව නේද? පාර්ලිමේන්තුව. ඒක ප්‍රධානියා තමයි අගමැති. ඒ කියන්නේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව තමයි ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ. දැන් මෙන්න මේ විධායකයේ තීරණයක් අරගෙන කාවද? ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා අගමැති වයින් කරන්න. අයින් කරලා මේ මහින්ද රාජපක්ෂපත් වුණා කියලා ඔන්න රටේම කිරිබත්තු වෙලා කාලා සතුටු වෙලා දැන් ඔය වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඉඳලා තියන්නේ කොයි හරි මීටින් එකක ඊගාව ඔක කරාට පස්සේ ඇමති කෙනෙක් ඇවිල්ලා ගෝල මේ ප්‍රශ්නයක් නේද මේ අගමැතිතුමා මේ
මෙහෙම එකක් කරලා කියලා කියද්දී ආරයා කෝල් එකක් කරගෙන ඇහුවලු මේ මොකද්ද වෙලා තියෙන්නේ මෙහෙම එහෙම හරි කියලා ෆෝන් එක සාක්කුව දාගත්තලු මේ හරි වැඩේ කරා යන්න කිව්වලු පාඩු ඉතින් නෝමල් එකේ හිටියලු අවුලක්ම නැතුව දැන් අර ඒ මොකද මන් දන්නේ ඇමතිවරයෙක් මේ කතාව කියන්නේ බලාගෙන කල්පනා කරාලු යකෝ දැන් මේ අගමැතිකම අයින් කරලා වෙන අගමැති කෙනෙක්ව පත් කරලා මේ මූගේ ගානක් වදතු ඉන්නවනේ කියලා අපිට පුදුමයි ඉන්නේ දැන් බලය කියන එක ගන්න මේ රටේ කොච්චර මිනිමැරලා තියෙනවද කොච්චර සමුද ඝාතනය වෙලා තියෙනවද කොච්චර දේවල් වෙලා තියෙනවද ඉතින් එහෙම ගත්තු බලය දැන් මේ විනයකෙට දීලා කියලා කියද්දි මේ කෝල් එකෙන් හරි කිව්වා වැඩේ කරන් යන්න කිව්වා මේ සාමාන්‍ය විදිහට ඉන්නවා ඒකල වැඩේ ඔක්කොම ඉවරලා යන් කිව්වලු කාර් එකක දෙන්නම ගියාලු ඒ අද්දිත් මේ ගානක් වලතු සින්දුවක් දාගෙන ආතල් එකේ යනවලු මිනිස්සයා රනිල් වික්‍රමසිංහ ඊට ඇහුවලු මේ දැන් ඔබතුමා මොකුත් කරන්නේ නැද්ද මේකට මේ ඔය එයා ඕක කරාට ඕක කරන්න බෑ අපේ රටේ අගමැති කෙනෙක් අයින් කරනවා නම් අයින් වෙනවා නම් ඒ අගමැතිගේ කැමැත්ත තියෙන්න ඕන අගමැති එක්කෝ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනල්ලා නැත්නම් යෝජනාවක් ගෙනල්ලා බහුතර ඡන්දෙන් සම්මත කරගෙන වෙන අගමැති කෙනෙක් පත් කරගන්න ඕනි එහෙම නැත්නම් අගමැති ලියුමක් දෙන්න ඕනි මං අයින් වෙනවා කියලා ඒ දෙක හැරෙන්න වෙන ක්‍රමයකින් ඔය අගමැතිකමට කවුරුත් දාන්න බෑ කියලා මොකද වෙලා තියෙන්නේ දැන් ඔය රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල ප්‍රමුඛ ආණ්ඩුව ආවගම මේ ව්‍යවස්ථාදායකයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරානේ ඔය සංශෝධනය කරද්දී ඕක ඇතුළට අරුව මොකද කරලා තියෙන්නේ ඕක රිංගවලා ඒකනේ රනිල් කපඩී කියලා කියන්නේ කට්ටියනේ රනිල් වික්‍රමසිංහ කපඩී කියන්නේ ඒකනේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී ඒක ඇතුළට දාලා අලුත් එකක් මොකද්ද අගමැති අයින් කරන්න පුළුවන් එක්කෝ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙලා එහෙම නැත්නම් අගමැති ඉල්ලාස් වෙනවා දැන් මේ පත් කරලා තියෙන්නේ ජනාධිපතිට විධායකයට හිතිලා විධායක ජනාධිපතිට හිතලා මේ අයින් කරලා තියෙන්නේ. එහෙම හිතලා අයින් කරන්න බෑ. ඒකට එක්ක පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙන්න ඕනි. එහෙම නැත්නම් අගමැති මේ ඉදිරිපත් කිරීමක් කරන්න ඕනි, ඉල්ලීමක් කරන්න ඕනි මං අයින් වෙනවා කියලා. ඉල්ලාස් වීම ලිපියක් දෙන්න ඕනි. ඉතින් අර ආචූන් එකේ ගිහිල්ලා ඇවිල්ලා කොළඹට බැලුවලු. කෙලින්ම ගිය ඊට පස්සේ කොහෙද? අධිකරණයට. අධිකරණ නියෝගයක් නිකුත් කළා. මොකක් කියලාද? මේ ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂව පත් කිරීම නීති අනුකූල නැහැ. කරුණාකරලා දෙන්න නැවත හිටපු කෙනාට. විධායකයට ඕනි විදිහට වැඩ කරන්නත් බෑ. ව්‍යවස්ථාදායකයට ඕනි විදිහට වැඩ කරන්නත් බෑ. අධිකරණයට ඕනි විදිහට වැඩ කරන්නත් බෑ. මොකද අපේ රටේ බලය කියන්නේ කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට මේ තුනම තුලණයකින් යුතුව තමයි යන්න ඕනේ. එහෙම එකකින් යම් කිසි වැරදි දෙයක් කරනවා නම් අනිත් දෙකෙන් මේකට බලපෑම් කරනවා. දැන් අපේ රටේ ජනාධිපති එකපාර විශ්ව ගලියොත් එහෙම ව්‍යවස්ථාදායකයනුත් බලපෑම් කරනවා අධිකරණෙත් බලපෑම් කරනවා. අපේ රටේ ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව පිස්සු කළියොත් එහෙම විධායකය ජනාධිපති බලපෑම් කරනවා අධිකරණය බලපෑම් කරනවා. හරි මොකද ඒවා එකට එකක් උස් පහත් ඒවා නෙවෙයි. කියන්නේ විධායකට වැඩිය ජනාධිපති මේ ව්‍යවස්ථාදායකයෝ ඩයිට වැඩිය අධික එහෙම නෙවෙයි. අපේ රටේ බලය ඕම තුන බෙදලා තියෙනවා. ඒ තුන සමානයි. ඒකට ඒ තුනේම තුනටම එක හා සමාන දෙයක් තියෙනවා. ඉතින් ඔය හින්දා තමයි ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් සූක්ෂම විදිහට කපටි විදිහට හදලා තියෙන්නේ මොකද්ද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක එතකොට පවර්ලා මේ කියන්නේ තියෙනවා දැන් ඔන්න මේක අතිරේක කතාවක්. මේක විශේෂ අදාළ කාරණේකුත් අදාළතාවයකුත් තියෙනවා. අතිරේක කතාවක්. ඔයාලා අහලා ඇතිනේ ජේ.ආර්. ජයවර්ධනගේ මෙන්න මේ ව්‍යවස්ථාවෙන් කරන්න බැරි ගෑණියක් පිරිමියක් කරන එකයි පිරිමියෙක් ගෑණියක් කරන එකයි විතරයි කියලා. ප්‍රසිද්ධ කතාවක් නේ ඔක ලංකාවේ. මම උදාහරණයක් කියන්නම්. ඔන්න සාධාරණත්වය ඊට පස්සේ දේවල් රකින්න ඕනිවට තුනට බෙදුවා. ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය. ඔන්න අපි බලය තුනකට බෙදුවා. බලය විමර්ශකකරණය කරා ඔක්කොම දුන්නා. දැන් අපි උත්තර තියාගෙන ඉන්නේ වගේ ඔන්න පොඩි සොය එකක් දැම්මා. මොකද වෙන්නේ? ව්‍යවස්ථාදායකය අපි දුක දැන් විධායකය තමයි මෙතන ඇත්තරම මේ වර්තමාන විධායකය තමයි බලව. ඔය සමානව බෙදලා තියෙනවා කියන එක බොරු රංගපෑම. අපි ඉතින් මේ වගේ ඉගෙන ගන්නවම බෙදලා තියෙනවා කියලා. හැබැයි හරියට විග්‍රහ කරලා බලුවොත් එහෙම ඒ බෙදිල්ල වැඩක් නැහැ. ඒකයි දන්නවද? ඔන්න අහගන්නකො. ඔන්න රටේ ජනාධිපති කවුද? විධායක. රටේ විධායක එහෙමනේ කියන්නේ විධායක බලතල සහිත ජනාධිපති. අනිත් පැත්තෙන් තියෙනවා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව කොහොමද හැදෙන්නේ?
අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ඒ විෂය භාර එක අමාත්‍යවරු සහ සාමාන්‍ය මන්ත්‍රීවරු. සියලුම අමාත්‍යවරු කියන්නේ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කරන්නේ කවුද? කවුද තීරණය කරන්නේ? ජනාධිපති. ඒ කියන්නේ විධායකයා. දැන් විධායකයා තමයි ව්‍යවස්ථාදායකයේ ඒ ඇමති මණ්ඩලය කවුද කියලා තීරණය කරන්නේ. කවුද කෘෂිකර්ම ඇමති, කවුද ආරක්ෂක ඇමති, කවුද අධ්‍යාපන ඇමති. හරිද? අනිත් කාරණේ තමයි ඕකේ තියෙනවනේ ඔය ඡන්ද කතාවක්. ඒ කියන්නේ දෙකෙන් තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත වෙනවා. ඒ වැඩි ඡන්දෙන් සම්මත වෙන පාර්ලිමේන්තුවේ අහලා තියෙන්නේ. ඒකට ආණ්ඩුවක් ඒ කියන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තුවක් පාලනය කරන්න නම් 150ට වඩා වැඩි ආසන ප්‍රමාණයක් තියෙන්න ඕනේ. 150ට වඩා වැඩි. වැඩි බලයක් ලබා ගන්න නම් තුනෙන් දෙකක්ම තියෙන්න ඕනේ. ඡන්දයක් ඉවර වෙච්ච ගමන් කී දෙනෙක් නම් මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට පනිනවද? දැන් උදාහරණයක් කරනවා දයාසි ජයසේකර 2004-5 කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉන්නකොටත් එයා ඒ ආණ්ඩු මන්ත්‍රීවරයෙක්. ඊගාවට මහින්ද රාජපක්ෂගේ පාලන අවුරුදු 5 දීත් එයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. ඊට එයා දෙවනි පාර මහින්ද රාජපක්ෂගේ අවුරුදු 4 ජනාධිපති කාලය තුල එයා ඒ පක්ෂේ කවුද? මන්ත්‍රීවරයෙක්. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්. 2010 සිට 2015 දක්වා 2010 සිට 2015 දක්වා ඒකලන 2015 යනවා මෛත්‍රීපාලගේ පැත්තට ඒකලා දින්නර පස්සේ ආයෙනවා මේ පැත්තට ආණ්ඩුව පැත්තට ලම්බන්නක ඊට පයින්නවා මෙහෙට පයින්නවා මෙහෙන් පයින්නවා එහෙන් පයින්නවා හරි ඇයි මේ පැණිලි සිද්ධ වෙන්නේ අර තමන්ගේ 150 හෝ 3/2 බලය හදාගන්න පාර්ලිමේන්තුවේ ආසන ඕනේ මිනිස්සු ඡන්ද දීලා වෙනවා 225ක් ඒ 225න් බහුතරයක් තමන්ගේ පක්ෂෙ වෙන්න ඕනි. නැත්නම් තමන්ට එකඟ තමන්ගේ හිතවතුන් වෙන්න ඕනි. ඒක තමයි මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෝටි ගණන් දීලා නේ අර SB දිසානායි කතා කරන්නේ. ඔයාලා මේ වොයිස් කට් අහන්න නැතුව ඒ ඔයගොල්ලෝ ඒ කාලේ පොඩිනේ. SB දිසානායක කෝල් කරනවා රංගේ බණ්ඩාරට. කතා කරලා මොකද්ද කියන්නේ? SB දිසානායකගේ කඩහනක් හරි අමුතුයිනේ. හරි ජොලි වීඩියෝ රෙකෝඩ් එකක් ඒක. ඒක කට්ටිය බල බල හැමෝම hina වුණා. නමුත් ඒක hina වෙන්නේ නෙවෙයි ගන්න කාරණයක් තියෙනවා. මොකද්ද? හෙලෝ රංගේ ඔයා එනවද? ඔයාට මේ දැන් ආවොත් එහෙම කැබිනට් පොසිෂන් එකක් ගන්න පුළුවන්. තව ඒවත් තියෙනවා. ඒ කියන්නේ මේ මුතියක් කියන්නේ සල්ලි කොටි ගණන් දෙන්න කියලා කියන්නේ. ඔයා එනවද? අර ආණ්ඩුවේ බහුතරය හදා ගන්න ඕනේ. එහෙනම් අර නැතිවම සල්ලි දීලා ගන්නවා දැන්. වෙන පක්ෂ දුම ගන්නවා සල්ලි දීදී. ඒකලා බහුතරය හදා ගන්නවා. උන් චූන් එකේ ඊට පස්සේ ඔක්කොම සම්මත කරගෙන අයි වැඩි ඡන්ද යාලගනේ බහුතරයක් ආවම එයාලා රෝනි දේවල් යාලා කරනවා අනිත් පැත්තෙන් අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය අභ්‍යාචනාධිකරණය දිස්ත්‍රික් දිසාධිකරණ මේ සියලුම අධිකරණ පද්ධතිවල අධිකරණ විනිසුරුවරුන් තීරණය කරන්නේ අග්‍ර විනිශ්චයකාර ප්‍රමුඛ අධිකරණ විනිසුරුවරුන් කවුද කියලා තීරණය කරන්නේ ජනාධිපති. ඒ කියන්නේ විධායකයෝ. ඔයාලා හිතනවාද අපේ රටේ එහෙම මෙහෙම මේ පත් කිරීම හරි හොඳයි සාධාරණයි මරු කියලා. ඉතින් එහෙම හොඳයි සාධාරණයි මරු නම් කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති විදියට අර කැලණි පන්සලේ ලොකුම මේ හාමුදුරුවෝ අර ධාතු සීන් එක රඟපෑවේ ඩයල් එක මතකද? නාගලෝකෙන් ධාතු වඩම්බලා ඔය ගෝඨාභය ජනාධිපති කරවන්න කැම්පේන් කරේ මතකයිනේ. ඕම් පාත් කිරීම අපේ ජනාධිපතිවරුන්ගේ. මොකෙද්ද? ආමුදුර කෙනෙක් නෙවෙයි ජීවත් වෙන්න විදියක් නේද සිවුර දාගත්තු එකේ. මිත්‍යාව සමාජයේ වපුරලා නේ බොරුව කියන එක සමාජයේ වපුරලා දේශපාලන පක්ෂ සහ පුද්ගලවමනා වීමෙන් රටේ මිනිස්සුන්ව දැන් බුද්ධාගම තියෙන්නේ මොකද ළමයිනේ? බුද්ධාගම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදිලා යථාර්ථයට සත්‍යයට මුහුණ දෙන්නනේ. සත්‍ය තේරුම් ගන්නනේ. මේ මොකද කරන්නේ? මිත්‍යාව තන්නේ මිත්‍යාවම වපුරවන්නේ. ඌ හාමුදුර කෙනෙක් වෙන්න බෑනේ. නේ මොකෙක් හරි තක්කඩියෙක්නේ. ඉතින් ඌව දානවා කලණී විශ්වවිද්‍යාලයේ කුලපති. ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල 15යි.
කුලපතිලා 15යි ඉන්නේ. මේක මම මාර වැදගත් එකක්. කුලපති මොම්පත් කිරීම. හරි. 2009 කාලේ බදුර්දීන් විල්පත්තුව කපනවා. එතකොට ඒ ප්‍රදේශයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන උසාවි නියෝගයක් අධිකරණ නියෝගයක් මේ කැලේ කපන්න එපා කියලා සතියයි යන්නේ අධිකරණ මිනිසුරුව මාරු කළා වෙන කෙනෙක්ව දානවා. එයා කියන කපන්න කියලා. මේ ඇත්තටම මේක මේ තුනකට බෙදලා තියෙනවා කියලා කිව්වට ඔක්කොම නිකන් එකක් වගේනේ. ඒක කවදාවත් පේපර් එකට ලියන්න එපා. ඒක සාමාන්‍ය ජීවත් වෙදි පොඩ්ඩක් දැනන් ඉන්න. ඇයි ඒ විධායකය කියන කෙනා ඉන්නවා ජනාධිපති. අනිත් පැත්තෙන් තියෙනවා එතකොට ඒ වගේම බලතල තියෙන තව එකක් ව්‍යවස්ථාදායකය. හැබැයි බැලින් නම් මේ ව්‍යවස්ථාදායකේ අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු අනිකුත් අමාත්‍යවරු ඒ ඔක්කොම තීරණය කරන්නේ අර විධායකයන්. එතකොට යාට ඕන විදිහට තමයි ඒක යා නිර්මාණය කරගන්නේ. අනිත් පැත්තෙන් අධිකරණවල ඒ සියලුම මේ විනිසුරුවරුන් පවාපත් කරන්නේ විධායකය. එතකොට ඒ ටිකත් Tamanට ඕන විදිහට තමයි ඒගොල්ලෝ කරගන්නේ. කොහොමද ඉතින් අර තුනකට බෙදලා කියලා කියනවා. ඉතින් අතරෙන් බෙදලා නෑ බලන් යද්දි එකයි. හරි. ඔය තියෙන්නේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතාව. අපේ රටේ විශාලම නීති ප්‍රමාණයක් නිර්මාණය වන, බිහිවන, සම්පාදනය වන වැදගත්ම නීති මූලාශ්‍රය තමයි ව්‍යවස්ථාව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හරිද? එතකොට ඔය කාරණා ටික මේ මතක තියාගන්න ඕනි. මම තව එකක් ගන්නවා. නඩු තීන්දුව. තව වැදගත් නීති මූලාශ්‍රයක් තමයි. දැන් ඉතින් මේ එන කම්මැලිනේ. නැද්ද? මට නිකන් මේ අර හෑන්ඩ් රයිට් එකක් දාගෙන යම් මට මේ පොඩ හිතා ගන්න බෑ. ටක් ගාලා ඌ කියලා දාන්න. කම්මැලි ඒක හරි. මම හැමදාම කියන කාරණා ඉතින් මේ පන්තියේ ගොඩාක් අය දන්නේ නැහනේ. මම මේ ගිය සතියේත් කිව්වා ඔය පන්තියේදී. නිදිමත එන එක ඇත්තටම ඕගොල්ලෝගේ වැරද්දක් නෙවෙයි ඈ. ඒක ස්වභාවය. දැන් මේ අපි පැදුවොත් එහෙම මේ එළියේ මේ පොළවේ තනින් තන අනවශ්‍ය තැන්වල අවශ්‍ය තැන්වලත් නෑ අනවශ්‍ය තැන්වල ඊට වඩා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් තියෙනවා මොනවද? වල්. අපි බලුවාම මේ වල් අනවශ්‍ය ගස්මුල් පැල ගොඩාක් තියෙනවා. මට කියන්න ඕගොල්ලෝ දැකලා තියෙනවද කොහෙවත් ඔය පාරේ එද්දී නේ ගමේ ඇවිදිද්දී ඉබේටම පැලවිලා තියෙනවා බොන්චි පැල. ඉබේටම පැලවිලා. දැකලා තියෙනවද? නෑනේ. ඕගොල්ලෝ යද්දි මේ මෙන්න පැල තවහනක් තියෙනවා තක්කාලි පැල. ඉබේටම හැදිලා මේ කැලේ. ආදුරකින් එහෙම තියෙනවා නමුත් එහෙම නෑනේ. ආදුරට එහෙම නෑනේ. ඔයාලා දැකලා තියෙනවද? කවුරු හරි කෙනෙක් මේ ගෙදර වත්ත කොටලා මේ මහන්සි වෙලා පොහොර දාලා වල් හදනවා. වාණිජමය අරමුණෙන් හදනවා. මං කියන්නේ එහෙම නෙවෙයි. ගෙදර වත්තේ වල් හදනවා. හදන්නේ නැහනේ. ඒවා ඉබේ හැදෙනවා. දැන් ඔන්න හිතන්නකෝ. මේ ඉබේම හැදෙන ආයාසයෙන් තොරව හැදෙන ඒ වගේ දේවල් නිකන් වල් වගේ දේවල්. හරිද? වැදගත් දේවල්, වටින දේවල්, අවශ්‍ය දේවල් ඒවා හිමි ඉබේ හැදෙන්නේ නැහැ. ඒවා හදන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපි ආයාසයක් ගන්න ඕනේ ඒකට. ආයාසයක් දරන්න ඕනේ. අපේ ජීවිතෙත් එහෙමයි. වැදගත් දේවල්, වටින දේවල් ඉබේට නිර්මාණය වෙනවා හරි අඩුයි. ඒවා අපි නිර්මාණය කරගන්න ඕනේ. අනවශ්‍ය දේවල්, වැදගත් දේවල් ඉබේටම නිර්මාණය වෙනවා. ඉබේටම ඒවා එනවා. දැන් මේ නිදිමත කියන්නේ එහෙම එකක්. මොකද මේ පුටුවක ඉඳගෙන මේ ෆෝන් එකක් ඉස්සරහට වෙලා මේ කැමරාවක් දෙහා බලාගෙන මේකේ මේකේ කියවනවා මිලෝ ජීවිතේට අහපු නැති දෙයක් ගැන. ඒවත් හරි ගැඹුරු කාරණා මේ රටක නීතිය ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒවා කතා කරන්නේ. ඉතින් ඒ වෙලාවට නිදිමතක් එන එක සාමාන්‍යයි. හරි කියලා නෙමෙයි ඒක සාමාන්‍යයි. නේ අර නිකන් තියෙන පොළවේ වල් තමයි පළවෙනි වගේ තමයි අපිටත් මේ එකපාර මෙද්දි එන්නේ නිදිමත, කම්මැලිකම, නේ බැරිකම, මරිකම ඕන් ඔය වගේ දේවල්. ඒවා අනවශ්‍ය දේවල්, නොවැදගත් දේවල්. ඒවා තමයි එන්නේ. අපි එහෙම ඉබේටම වැවෙනවා කියලා ගෙවල් වල මිදුළු වල් වද්දගෙන හැල ඇතුළේ ජීවත් වෙනවද? නෑ. අපි ඒවා සුද්ධ කරලා මල් හදනවා. අපි ඒවා සුද්ධ කරලා මල් හදනවා.
එතකොට දැනුත් නිදිමත එනවා බෑ කම්මැලිකම එනවා හරියන්නේ නැහැ බෝරින් කියලා අපි ඒක මැත්තේ ඉඳගෙන එහෙම්ම දබක් ගාලා ලුව ගහගෙන කෙල බෙරාගෙන කව බෙරාගෙන මේක දිහා බලන් ඉන්නවද නෑ ඒක කොහොම හරි යටපත් කරගෙන ආයාසයක් දරලා හරි පොඩ්ඩක් උත්සාහවන්ත වෙලා පොඩ්ඩක් මහන්සි වෙලා වැඩි වේට් එකක් දාලා මේක අහන් ඉන්න හරිද මේක අහන් ඉන්න මොකද වැදගත් දේවල් අමාරුයි නොවැදගත් දේවල් තමයි එහෙම ඊටම සිද්ධ වෙන්නේ හරි එහෙනම් මේක උතර අහන් ඉන්න දැන් මම කතා කරමින් ඉන්නේ ලංකාවේ නීති බිහි වෙන තැන ඉස්සරම කතා කරන්නේ නීතියක් කියන්නේ මොකක්ද කියලා දැන් මේ නීති කොහොමද බිහි වෙන්නේ ප්‍රධානම බිහිවීමේ මූලාශ්‍රය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ ලංකාවේ. තවම බිහි වෙන එක විදියක් එක තැනක් තමයි නඩු තීන්දුව. මේකට කියනවා අධිකරණ పూర్ව නිදර්ශන කියලා. ලේසික කතා කරමුකෝ කියන්නේ වචන ඔය වචන අධිකරණ పూర్ව නිදර්ශන කියන එක මතක තියාගන්න. ඒක ඔළුවේ තියාගන්න. කතා කරද්දී අපි නඩු තීන්දුව කියලා කතා කරමු. හරි. දැන් ඔන්න මම ඕකටත් ගන්නවා උදාහරණයක්. අපේ රටේ සිද්ධ වෙච්ච දෙයක්. ඔන්න මේ ළඟදී ආව චීනයේ ආරක්ෂක ඇමති ලංකාවට. මේ ළඟදී ආව චීනයේ ආරක්ෂක ඇමති ලංකාවට. චීන ආරක්ෂක ඇමති කියලා කිව්වම පොඩක් බලවත් ඈ. පොඩක් බලවත්. ඒතකොට එයා පාරේ යද්දී එයා යන්න ටිකකට කලින් ඉඳන් ඒ යන ඒරියා එක සම්පූර්ණයෙන්ම වාහන වියුක්ත කලාපයක් කරනවා. ඒ කියන්නේ වාහන ශූන්‍ය කලාපයක් කරනවා. ඒ පාරේ වාහන නැහැ ඒ වාහනේ යද්දී. එයා යද්දී පාරේ වෙන වාහන නැහැ. ඔක්කොම පාර වාහන අයින් කරලා අර අතුරු මාර්ගවල ඔක්කොම වහලා පාරට දාන ඒවා වහලා එයා යනවා. ඔය අතරතුර සෑහෙන වෙලාවක් ඔය වාහන යනකම් ට්‍රැෆික් එකේ හිර වෙලා මල්ල පැනලා හිටපු රියදුරු මහත්තේ මොකද කරන්නේ මේකට අපි එකගෙන අපි මේකට විරුද්ධයි කියලා කියන්න හෝන් ගහනවා හෝන් ගහලා විරෝධතාවය ප්‍රකාශ කරනවා එයා දන්නේ නැල්ලු මේ චීනේ ආරක්ෂක ඇමති ඉන්නේ කියලා ඇත්තටම මෙයා හිටලා තියෙන්නේ අපේ රටේ මොකෙක් කරුවේ කාලා කන්නියෙක් යන්නේ කියලා දැන් අපේ උන්යද්දිත් එහෙමනේ ඇති වැඩකුත් නැහැ. දැන් ඔය වේගෙන් ගිහිල්ලා ලොකු වාහනවල ගිහිල්ලා පාරේ වෙන වාහන අයින් කරලා වේගෙන් ගිහිල්ලා මේ රටට කරපු සේවයන් මොනවද? එහෙම ඇත්තටම බැලුවාම අපිට උනත් පාරේ ඉඩ දෙන්න හිතෙන්නේ නැහනේ. දැන් මේ තරුණයා හිටලා තියෙන්නේ අය එහෙම එකේ කාලා කන්නිය තමයි ඉන්නේ කියලා මල්ල පැනලා හෝන් ගහලා. ඒක දැක්කහම වටේ පිටේ ඒක ඇහුනහම වටේ පිටේ මොකද කරේ? ආය අපේ ලංකාවේ උන්ට එහෙමනේ ආය දැක්කොත් එහෙම දෙයක් එන්න චූන් එක. හරිද දැක්කොත් එහෙම දෙයක් රැල්ලට හෙන චූන් එකේ කරනවා එකෙක් කරොත් එහෙම රැල්ලට කරනවා ගැහුවා රැල්ලට අර ට්‍රැෆික් වාහන ඔක්කොම හෝන් දැන් අර චීන ආරක්ෂකලා එතනින් යද්දි මේ හෝන් ගාන අම්බාන එක එයාලා විරෝධතාවය ප්‍රකාශ කරා චීන ආරක්ෂකම්ට මේක ප්‍රශ්නයක් වුණායි මට මේ විරුද්ධ වෙන්නේ මේගොල්ලෝ නේද පහවදා අර තරුණයව ගත්තා අත්අඩංගුවට. අර තරුණයව ගත්තා අත්අඩංගුවට. අත්අඩංගුවට අරන් දැම්මා අධිකරණයට. අධිකරණේ ඉස්සරවම අවධානය දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියට. රටේ පොදු නීතියට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියට. මූලිකත්වය දෙන්නේ. යම් කිසි සිද්ධියක් සම්බන්ධ නිර්වෘල් කිරීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැත්තම් ඒ අධිකරණ විනිසුරුවරයාට පුළුවන් යුක්තිගරුක සහ සාධාරණයි කියලා හිතෙන තීරණය තීන්දුව දෙන්න. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. ඕගොල්ලෝ සමහර වැරදි කරනවනේ හිතා ගන්නවත් බැරි. අපේ මිනිස්සු වැරදි කරනවා හිතා ගන්නවත් බැහැ වැරදි. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වුණා තියෙන වැරදි සහ දඩුවම් මිනි මරුවොත් මෙහෙම. හොරගම් කරොත් මෙහෙම. අතපය කැඩුවොත් මෙහෙම. දත් ගැලෙව්වොත් මෙහෙම. ඔහොමනේ තියෙන්නේ. අස්ති කැඩුවොත් මේ වගේ දඩුවම්. නේ. රාජ්‍ය දේපල හානි කරොත් මේ වගේ දඩුවම්. ඔහොමම තියෙනවා.
මේක පාර මේකෙක් වැරද්දක් කරලා හිතා ගන්න බැරි වැරද්ද. මට ඒක උදාහරණයක් දෙන්නත් මේ හිතා ගන්න අමාරුයි. අපේ දරුවන්ගෙන් තමයි ඔක අහන්න ඕනේ. උන් තමයි එහෙම හිතා ගන්න බැරි වැරදි කරන්නේ. නිර්මාණශීලී වැරදි. හරිද? දැන් මේ වැරද්ද සහ ඊට දඬුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. අනිත් මිනිහක් වරුත් කරන්න ඕනේ ඒ තියෙනවා. හොරකම් කරොත් කරන්න ඕනේ ඒ ව්‍යවස්ථාවේ තියෙනවා. මේක මේ කරලා තියෙන වැරද්දට වැරද්දක් නැහැ දඬුවමකුත් නැහැ මේ ව්‍යවස්ථාව. ඒ වෙලාවට මොකද දන්නවද කරන්නේ? ඒ අධිකරණ විනිසුරුවරයා ඉන්නේ. එයාගේ දැනුම අත්දැකීම් පළපුරුද්ද මත එයා සාධාරණයයි කියලා හැඟෙන තීරණය දෙනවා. දැන් අර තරුණයා අර මෝටර් මේ අර වාහනේ හෝන් ගහපු තරුණයා අධිකරණයට දැම්මාට පස්සේ මේකේ ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම වැරද්දක් කරොත් දෙන දඩුව මොකද්ද කියලා එකක් නැහැ. හැබැයි මීට පෙර කාලෙක එක්තරා අධිකරණ විනිසුරුවරයෙක් දුන්න හරි ලස්සන තීන්දුවක් තියෙනවා. හරි ලස්සන තීන්දුවක්. ඒ මොකක්ද දන්නවද? මීට කාලයකට කලින් වර්තමාන අගමැති පෙර කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට අවුරුදු 10 කාලයකට කලින් 90 ගණන් වල වගේ මහින්ද රාජපක්ෂ විරෝධතාවයකදී විරෝධය පළ කරන්න ෆෝන් ගහලා අර නලාවක් මහින්ද රාජපක්ෂට නලා හොරණ තිබින්න පුළුවන් ලූ මම දන්නේ නැහැ මම දැකලා නැහැ එහෙම පුළුවන් ලූ එයා මොකද කරලා තියෙන්නේ විරෝධතාවයකදී හොරණ පිබලා ඊගාව අධිකරණ දැන් යාවත් හිරේ දාලා අර එමේ මහින්ද රාජපක්ෂලා කියන්නේ ඒ කාලේ නම් දේශපාලනය කරලා බන්ධනාගාරවල දාලා අර එමේ එහෙම මිනිස්සුනේ නේ හොඳ දේශපාලන ක්‍රියාකාරීත්වයක් තිබුණු පුද්ගලයෝ ඔය එතකොට මහින්ද රාජපක්ෂ මේ උද්ඝෝෂණයකදී විරෝධතාවයකදී හොරණෑවක් පිඹලා ඒකට විරුද්ධව දැන් මේ නීති ක්‍රියාමාර්ග ගන්න යන්නේ බැලුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපරිසිරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ විරෝධතාවයකදී හොරණෑ පිඹොත් දෙන දඬුවම මොකද්ද කියලා ගන්න දඬුවම නෙවෙයි ගන්න තීරණය මොකද්ද ඒලාවේ මහින්ද රාජපක්ෂක පාර්ශවයෙන් කියනවා විරෝධතාවයේ දැක්වීම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන අයිතියක් විරෝධතාවයේ දැක්වීමට අපිට වාචිකව අදහස් දැක්වීම සහ ශබ්ද වලින් දැක්වීමේ හැකියාව ඇත වාචිකව විරෝධතාවය දක්වන්නත් පුළුවන් අපිට ඒක අපේ මානව අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් අපිට යම් විරෝධතාවයක් දක්වන්න අයිතිය තියෙනවා ඒක වචනයෙන්ුත් පුළුවන් ශබ්දෙනුත් පුළුවන් ඒ අනුව බැලුවහම මම මේ කරලා තියෙන එක වැරද්දක් නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මිනිස් අයිතිවාසිකම් යටතේ තියෙන විරුද්ධ වීමේ අයිතියමම භාවිතා කළේ මම මේ වැරද්දක් කරලා නැහැ එතකොට බැලුවා අධිකරණයේ විනිසුරුවරයා ඇත්තනේ කාරණේ ව්‍යවස්ථාවේ තියෙනවානේ අපිට අයිතිවාසිකම් යටතේ තියෙනවා අපිට වචන භාවිතා කර හෝ ශබ්ද නගා විවිධ ශබ්ද නගා විරෝධතාවය දක්වන්න පුළුවන් කියලා. ඉතින් මෙයා ඒක කරලා තියෙනවා. අන්න එතෙන්දී අධිකරණ තීන්දුවක් දුන්නා මහින්ද රාජපක්ෂට විරෝධතාවවලදී විරෝධතාවයන් සඳහා ශබ්ද භාවිතා කරන්න අයිතියක් තියෙනවා කියලා. දැන් අන්න එහෙම නීතියක් තිබ්බේ නෑනේ මීට කලින්. අන්න නීතිය නිර්මාණය වුණානේ. විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා කෙනෙකුට ශබ්දය භාවිතා කළ හැකි නීතියක් ඒක. එක නීතියක්. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක නීතියක්. නිර්මාණය වුණේ කොතනින්ද? ඒ අධිකරණ විනිසුරුවරයා දීපු නඩු තීන්දුවේ. ඊට වර්ෂ ගානකට පස්සේ 2021 තරුණයෙක් අර කියන්නා වූ මහින්ද රාජපක්ෂ අගමැති වෙලා ඉන්න කාලෙක චීන ආරක්ෂක ඇමතිවරයාට විරුද්ධව නලාව පිඹලා නලාව ගහලා විරෝධතාවය ප්‍රකාශ කරලා අධිකරණෙට ගියාට පස්සේ කියනවා මීට පෙර මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයෙකුට අධිකරණ තීන්දුවක් නිකුත් කරලා තියෙනවා විරෝධතාවය දැක්වීම සඳහා ශබ්ද භාවිතා කළ හැකි කියලා
එහෙනම් ඔබට ඒ අයිතිය හිමි වෙනවා. මොකද ඒ වගේ අධිකරණ තීන්දුවක් දුන්නාම එය නීතියක් බවට පත් වෙනවා. අධිකරණ තීන්දුවක් එහෙම දුන්නාම එය නීතියක් බවට පත් වෙනවා. එදායින් පස්සේ ඒ තීන්දුව දුන්නායින් පස්සේ ඒ වගේ සිද්ධ වෙන හැම කාරණයක්ම අර නීතිය අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් කියන්නේ ඒ දවසේ මහින්ද රාජපක්ෂ නිවැරදි. ඔහුට විරෝධතාවය දැක්වීමට අයිතියක් තියෙනවා. ඊට ශබ්ද භාවිතා කිරීමට අයිතියක් තියෙනවා කියලා ඒ අධිකරණ විනිසුරුවරයා තීරණයක් දුන්නාම ඉන් ඉදිරියට හැමෝම ඒ තීරණය දෙන්න ඕන. හරිද? හැමෝම ඒ තීරණය දෙන්න ඕන. හැබැයි කවදාවත් පහළ අධිකරණයකින් ගත්තු තීරණයක් ඉහළ අධිකරණයකින් එහෙම දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉහළ අධිකරණයකින් ගත්තු එක තමයි පහළ අධිකරණයකින් කොහොම දෙන්නේ. ඒක වෙනම සාකච්ඡා කරනවා ලියද්දී. එතකොට බලන්නකෝ. දැන් මේ නීතිය බිහුනේ කොහෙන්ද? දැන් අර තරුණයා නලාව පත්තු කරලා චීන ආරක්ෂක අමාත්‍ය විරුද්ධව අධිකරණයට ගිහිල්ලා දැන් නඩුකරු කරලා. අධිකරණයෙන් කියනවා මීට කාලයකට කලින් මෙන්න මේක අවුරුද්දේ මහින්ද රාජපක්ෂ කියන කෙනාට රටේ අගමැති ඒ කොල්ලා කාලේ කරපු වැඩ මෙහෙම අධිකරණ විනිසුරු තීන්දුවක් දීලා තියෙනවා ශබ්ද නගා විරෝධතාවය දක්වීමට අයිතියක් තියෙනවා කියලා. එහෙනම් ඔබට ඒ අයිතිය හිමි වෙනවා. අන්න බලන්න මේ නීතිය බිහුනේ කොතනින්ද? ඒ නීතිය බිහුනේ නඩු තීන්දුවකින්, අධිකරණ තීන්දුවකින්. නේ විනිශ්චයකාරවරයෙක්ගේ තීන්දුවකින්. එහෙනම් ලංකාවේ නීති බිහිවන තව එක තැනක් තමයි නඩු තීන්දුව. දැන් ඔන්න තැන් දෙකයි. එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනිත් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනිත් එක නඩු තීන්දුව. හරි. ලෝවලට ස්ටඩි පැක් කියන්නේ ලෝවල් ස්ටඩි පැක් නෙවෙයි. හැම විෂයකටම අදාළ ස්ටඩි පැක් සහ වෙන්න ඕනි කාරණා විශ්ව සර් ඔයාලව දැනුවත් කරයි. මමත් විශ්ව සර්ට කියන්නම් ඒක මේවා කරන්න කියලා. අනිවාර්ය නැහැ. මම මේ දනතරේ කියන අනිවාර්ය නැහැ. චාඩඩ් වල එහෙම අනිවාර්යයිනේ ගන්න ඕන. ඒ අරගෙන ස්ලිප් ලියවලා රෙජිස්ටර් වුණොත් තමයි අපිට මේ විභාගෙ ලියන්න පුළුවන්. එහම අනිවාර්ය කියලා එකක් නැහැ. අර ඉතින් ඔයගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍ය දේවල් මේ සියලුම දේවල් බලාගන්න එහෙම උමනාවක් මත ගත්තොත් තමයි ඉතින් අනිවාර්ය එකක් නැහැ. දැන් නෝට් එකේ අපි අපේ කාරණා ප්‍රධානම සිලබස් එකේ තියෙන ප්‍රධානම දේවල් ටික දෙනවා. ඊට අමතරව මේ වගේ පැහැදිලි කිරීම තීරුම් කිරීම කරන එක අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඔය දෙක ඒක ප්‍රමාණවත් වෙනවා හරියට පාඩම් කරන කෙනෙක්ට විභාගේ පාස් වෙන්න. එතකොට අනිවාර්ය නැහැ. හරි. ඒක තව මොකක්ද දැනුවත් කිරීමක් තියෙනවා විශ්ව සර්වාලව දැනුවත් කරයි. හරි. දැන් තේරෙනවද මේකේ කතාව? මොකද්ද කතාව? සමාජයක් යහපත්ව නියාමනය කරන්න සහ හැසිරීම් නිවැරදි කරන්න භාවිතා කරන රීති ප්‍රමාණයක් තමයි නීතියක් කියලා කියන්නේ. ඒ භාවිතා කරන්නේ මොනවද කියන එක තීරණය වෙන්නේ බිහිවෙන නීතිත් එක්කම තමයි ඉතින්. හරිද? ඒ කියන්නේ දැන් මොකද්ද පැහැදිලි කරගන්නකෝ ආයේ සමාජයක නියාමන යහපත් නියාමනයට සහ හැසිරීම් නිවැරදි කරන්න භාවිතා කරන රීතීන් වලට තමයි නීතිය කියලා කියන්නේ. එතකොට මේ රීතීන් නිකම් පාත් වෙන්නේ නැහැ. ඒවා නිර්මාණය වෙන යම් මූලාශ්‍රයක් තියෙනවා. ඒවා හැමෝටම බිහි කරන්න බෑ. ඒවා හැමතැනින්ම බිහි වෙන්නේ නැහැ. ඒ රීතීන් නිර්මාණය වන ඒ රීතීන් සම්පාදනය වන තැන් ටිකක් තියෙනවා. අවස්ථා ටිකක් තියෙනවා. කොටින්ම කිව්වොත් 6ක් තියෙනවා. ඒකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව ලංකාවේ නම් අපේ රටේ ව්‍යවස්ථාවට කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන් වැදගත්ම නීති ටික සම්පාදනය වෙන්නේ, නිර්මාණය වෙන්නේ. ඊගව තව එහෙම නීති නිර්මාණය වෙනවා කොහොමද? අධිකරණ තීන්දුව වලින්, නඩු තීන්දුව වලින්. නඩුවක තීන්දුවක් දුන්නොත් එහම ඒක නීතියක් බවට පත් වෙනවා. ඒකල දිගට මේක තමයි අනුගමනය කරන්නේ. හරි. ඔන්නෝම යම් යම් මූලාශ්‍ර වලින් බිහිවන ඔය රීති ටික යොදා ගන්නවා සමාජයක යහපැවැත්මට සහ යහපැවැත්ම සඳහා නියාමනයට සහ හැසිරීම් පාලනය කරන්න. ඒක තමයි නීතියක් කියලා කියන්නේ. නීතිය වෙන්න ඕන ඔය කතන්දරේ. තාම ඕකේ දිගටම කරගෙන යද්දි තේරෙනවා. මේක එකවරම තේරුම් ගන්න බෑ. ඔයගොල්ලෝ මේ පාඩමම කරලා ඉවර වෙලා මේ පාඩමේ යම් නැවත සාකච්ඡාවක් ගයි තමයි තේරෙන්නේ.
මේ පාඩම සමහර අවස්ථාවල කරන්නේත් නැහැ ඉස්සරෝම. පස්සේ කරන්නේ. නමුත් අපි අර පිළිවෙලට යා යුතු හින්දා මේක දැම්ම කරනවා. ඉතින් ඕක සරලව තේරුම් ගන්න බැරිමත් නැහැ. හරියට මේවා අහන් ඉන්න කෙනෙක්. හරි. අපි දැන් යනවා එහෙනම් ලියන්න. අපි යනවා දැන් ලියන්න. හරි. ගන්න පොත් අතර ගත්තේ නැතත් කමන්නේ. පොත් මේසෙන් තිබ්බත් කමන්නේ. පෑන ගන්න අතට. පෑන අරගෙන ලියන්න පටන් ගන්න. පාඩමේ නම ලියා ගන්න. නීතිය හැඳින්වීම. නීතිය හැඳින්වීම. ඒකේ ලියා ගන්න මෙන්න මෙහෙම නීතිය යනු කුමක්ද කියලා. සමාජය නිසි ලෙස නියාමනය කිරීම හෝ සමාජය නිසි ලෙස නියාමනය කිරීම හෝ සමාජයේ නිසි ලෙස නියාමනය කිරීම හෝ ජීවිතයේදී හැසිරීම් නිවැරදි කිරීම සඳහා ජීවිතයේදී හැසිරීම් නිවැරදි කිරීම සඳහා සාධන ලද රීතීන් නීතිය ලෙස හැඳින්වේ. නීතිය ලෙස හැඳින්වේ. දැන් ඔක නීතිය ලෙස හැඳින්වේ කියන කොටස highlight කරගෙන හරි වෙන පෑනකින් ලියාගෙන හරි ඒක පොඩ්ඩක් පේන්න තියාගන්න. නීතිය ලෙස හැඳින්වේ කියන එක. නීතිය කියන්නේ ඔන්න ඕක කියලා එතකොට අවුවත් කියන්න පුළුවන් නේ. හරි. ඊගාව අපි අපේ මේ විෂය තුල ඉගෙන ගන්නේ වැඩිපුරම ව්‍යාපාර නීතිය. එහෙනම් අපි උතරම පොඩි අදහසක් හදාගෙන යම් ව්‍යාපාර නීතිය කියන්නේ මොකක්ද කියලා. හරිද? ලියන්න පල්ලෙහායින් ව්‍යාපාර ඇලයිරක් වාණිජ නීතිය. ව්‍යාපාර නීතියට වාණිජ නීතිය කියලාත් කියනවා. ව්‍යාපාර නීතිය ව්‍යාපාර ඇලයිරක් වාණිජ නීතිය. හරි. ඒක ලියන්න මෙන්න මෙහෙම. ව්‍යාපාර වාණිජ හා වෙළඳ කටයුතු වල ව්‍යාපාර වාණිජ හා වෙළඳ කටයුතු වල ව්‍යාපාර ක්‍රමාවක් දාන්න මතක් කරලා ව්‍යාපාර වාණිජ හා වෙළඳ කටයුතු වල නිරත ව්‍යාපාර වාණිජ හා වෙළඳ කටයුතු වල නිරත පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් කමාවක් යුතුයකම්
හා වගකීම් හා වගකීම් හා වගකීම් හා වගකීම් මොනවාද යන්න සඳහන් වන නීතිය මොනවාද යන්න සඳහන් වන නීතිය ව්‍යාපාර නීතියයි. ව්‍යාපාර නීතියයි. ඕකටම ලියාගන්න මෙන්න මෙහෙම. ඕකටම කියන්නේ අර අලුත් රූලකින් ලියාගන්න රූලක් අරින්න නැතුනට කමක් නැහැ. ශ්‍රී ලංකාවේ අදාළ වන්නේ ඉංග්‍රීසි නීතියයි. අදාළ වන්නේ ඉංග්‍රීසි නීතියයි. ඉන් ආවරණය නොවන්නක් ඒ කියන්නේ ඉංග්‍රීසි නීතියෙන් ආවරණය වෙන්නේ නැති යම් දෙයක් ඉන් ආවරණය නොවන්නක් රෝම ලන්දේසි නීතිය යටතේ ආවරණය වේ. රෝම ලන්දේසි නීතිය යටතේ ආවරණය වේ. හරි. ඊගාව ලියන්න ඔය නීති නිර්මාණය වන ඒ කියන්නේ නීති සම්පාදනය වන නීති පැනවෙන එහෙම නැත්නම් අපි ගත්තොත් නීති ආරම්භ වන තැන් නීති මූලාශ්‍ර එන ඊළඟ මාතෘකාව ලියන්න. නීති මූලාශ්‍ර නීති මූලාශ්‍ර හරි නේද? හරි. ඒ අර්ථය ලියන්න මෙන්න මෙහෙම. නීතියක් ආරම්භ වීම නීතියක් පැන සම්පාදනය හෝ එහෙම ලියන්නකො නීතියක් සම්පාදනය හෝ නීතියක් සම්පාදනය හෝ නීතියක් පැනවීම නීතියක් පැනවීම නීතියක් පැනවීම ආරම්භ වන නීතියක් පැනවීම ආරම්භ වන ශ්‍රී ලංකාවේ නීති බිහිවන මූලාශ්‍රයන් ශ්‍රී ලංකාවේ නීති බිහිවන මූලාශ්‍රයන් ශ්‍රී ලංකාවේ නීති බිහිවන මූලාශ්‍රයන් නීති මූලාශ්‍ර වේ. නීති මූලාශ්‍ර වේ. ශ්‍රී ලංකාවේ
ඕ අනේ ඒක ටිකක් ආයි කියන්න පුළුවන් නීතියක් සම්පාදනය හෝ නීතියක් පැනවීම ආරම්භ වන නීතියක් සම්පාදනය හෝ නීතියක් පැනවීම ආරම්භ වන ශ්‍රී ලංකාවේ නීති එක ලියා මමත් අර මේ නිර්වචනය කියන එක පැහැදිලිව ගොඩනගමින් තමයි කියන්නේ. හින්දා සමහර විට දෙවෙනි පාර කියද්දී යම් වචනවල වෙනසක් වෙන්න පුළුවන්. නිර්වචන වෙනසක් නෙවෙයි වචනවල වෙනසක්. මොකද මම අර පොතකින් බලාගෙන කියවනව නෙවෙයි. මම වඩාත්ම ගැළපෙන විදිහට තමයි දෙන්නේ. මොකද මේවා නිශ්චිත නිර්වචනයේ මේ හැඳින්වීමනේ. ඒක ඕගොල්ලන්ට වඩාත් තේරෙන විදිහට තමයි දෙන්නේ. මේක එතකොට ලියවෙන්න ඕනි නීතියක් සම්පාදනය හෝ නීතිය පැනවීම ආරම්භ වන ශ්‍රී ලංකාවේ නීති බිහිවන මූලාශ්‍රයන් නීති බිහිවන මූලාශ්‍රයන් නීති බිහිවන මූලාශ්‍රයන් නීති බිහිවන මූලාශ්‍රයන් නීති මූලාශ්‍රවේ නීති මූලාශ්‍රවේ ඒකටම ලියන්න ශ්‍රී ලංකාවේ අනුගමනය කරන ඕනෑම නීතියක් ශ්‍රී ලංකාවේ අනුගමනය කරන ඕනෑම නීතියක් මෙම නීති මූලාශ්‍ර අතරින් යම් මූලාශ්‍රකින් බිහි වූවකි. මේ නීති මූලාශ්‍ර අතරින් යම් මූලාශ්‍රයකින් බිහි වූවකි. එසේ නීති බිහිවන නීති මූලාශ්‍රයන් 6කි. නීති මූලාශ්‍රයන් 6කි. අපි ඒ 6 අටින් යටට ලියාගමු. 1 ව්‍යවස්ථා 2 නඩු තීන්දුව ඇල ඉරක් ගහලා ඕකටම ලියා ගන්න නඩු තීන්දුව වලට කියන තව නමක් තමයි අධිකරණ පූර්ව නිදර්ශන. අධිකරණ පූර්ව නිදර්ශන. අධිකරණ පූර්ව නිදර්ශන. 3 සිරිත් විරිත් කියන්නේ යම් සිරිතක් විරිතක් කාලයක් සමග නීතියක් විය හැකි. එතකොට ඒ නීතිය බිහි වුණේ මොකෙන්ද? සිරිත් විරිත් වලින්නේ. ඒ හින්දා සිරිත් විරිත් කියන්නේ නීති මූලාශ්‍රයක්. කියන සිරිත් විරිත්. දැන් මම උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් ඉස්සර
පවුල් වල දීපල කියන එක හිමි වුණේ මම දන්න තරමින් ඔය අතීතෙම පවුලේ වැඩිමල්ම කෙනා. පස්සේ ඔක පවුලේ බාලම කෙනාට හිමි වෙනවනේ. ඒක සිරිතක් විදියටනේ යන්නේ. අතීතයක සිරිතක් විදියට පවුලේ බාලම කෙනාට ඒ ඉඩම ඒ ගෙදර ලැබෙනවා. ඒ ඔයාලත් පවුලේ බාලයෝ නම් ඕගොල්ලොන්ට ලැබෙනවා. පහුවෙද්දී ඕක නීතියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙහෙම මේ පවුලේ බාලයාට දිය යුතුයමයි කියන එක නෙවෙයි. නමුත් ඔය භුක්තිය බෙදද්දී පවුලේ බාලයාට යම් වැඩි හිමිකමක් ලැබෙනවා දැන් නීතිය තුලින්. එතකොට අර ඒ සිරිතක් විදිහට භාවිතා කරපු එක පහු කාලෙක නීතියක මට්ටමකට ඇවිල්ලා. දැන් අපි සිරිතක් විදිහට පාරේ දකුණු පැත්තෙන් ගමන් කළා. පහුවෙද්දී එක නීතියක් බවට පත් වෙලා දැන් තියෙනවා. එතකොට අන්නේ දැක්කද? ඒ නීති බිහි වෙන්නේ අපි අනුගමනය කරපු යම් සිරිතක් එක්ක. නේද? සිරිත කියලා කියන්නේ නීති නිර්මාණය කරන මූලාශ්‍රයක්. ඊළඟ එක ආගම. ඊළඟ එක ආගම. ඊළඟ එක ග්‍රන්ථ. ප්‍රවීණයන් විසින් ලියන ලද ග්‍රන්ථ එනේ යම් ප්‍රවීණයෙක් රටක යම් වැදගත්කමක් දරන පිළිගැනීමක් තියෙන ප්‍රවීණයෙක් මොකක්ද ග්‍රන්ථයක් මගින් යමක් ප්‍රකාශ කළොත් ඒක සමාජයේ පිළිගැනීම තුල ඒක නීතියක් බවට පත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මෙන්න මෙහෙම එකක් මම ගන්නවා. රජරට විශ්වවිද්‍යාලයේ මට ආචාර්යවරයෙක් නම මතක නැහැ. ආචාර්යවරයෙක් ග්‍රන්ථයක් ලියනවා ත්‍රිලෝක විජයපත්‍ර කියලා. ඒකේ කංශ ගැන තමයි ලියන්නේ. එතකොට ලෝකේ දෙවෙනි ආර්ථික භෝගයේ විදිහට එයායේ පරීක්ෂණාත්මක ග්‍රන්ථයක් අවුරුදු 20ක පරීක්ෂණයකින් ග්‍රන්ථයක් ලියනවා. ඒකේ තියෙන කාරණා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම මේ කංශ කියන එක නීතිගත කරන එක නීති විරෝධී එකක් නේ. නීතිගත කරන්න පුළුවන්ලු. නමුත් ඒක තාම කරලා නැහැ. ඒක පුළුවන් කියලා ඒක සාකච්ඡා මට්ටමේ සහ තාම ක්‍රියාකාරී මට්ටමේ පරීක්ෂණ මට්ටමේ යනවා. දැන් එහෙම ඒ ග්‍රන්ථයකින් ඒක ඔප්පු කළොත් මේක මේ ප්‍රතිලාභ මත මෙන්න මේක මේ නීතිය වෙනස් වෙන්න ඕන නැත්නම් මේ අලුත් නීතියක් නිර්මාණය වෙන්න ඕනි කියලා. දැන් බලන්න මේ නීතිය එතකොට නිර්මාණය වෙන්න බිය වෙන්නේ කොහෙන්ද? අර ග්‍රන්ථයකින්නේ. ග්‍රන්ථත් යම් අවස්ථාවක නීති බිහි කරන මූලාශ්‍රය බවට පත් වෙනවා. ඊළඟ එක සාධාරණත්වය. සාධාරණත්වය හරි. ඔන්න ඔය මූලාශ්‍ර වලින් විවිධාකාරයේ රීති නිර්මාණය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියලා කියනවා මෙන්න මේ වගේ අවස්ථාවක මෙහෙම කරන්න ඕනි. මෙන්න මේ වගේ අයිතීන් අපිට තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා. නඩු තීන්දුව වලින් තීරණය වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවල මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනි. මෙන්න මේ වගේ අවස්ථාවල මෙහෙම කරන්න ඕනි. මේ වගේ අයිතිවාසිකම් තියෙනවා නඩු තීන්දුව වලින්. සිරිත් වලිනුත් ඔහොම තීරණය වෙනවා නිර්මාණය වෙනවා. ඉතින් ඒ වනේ අපි මේ නීති කියලා පිළිගන්නේ. අපි ඒවා තමයි මේ නීති කියමින් පිළිගන්නේ. එතකොට ඔන්න ඒ නීති බිහි කරන තැන් තමයි ඔය මූලාශ්‍රයන් කියලා සඳහන් කරන්නේ. හරි. කැඩි කැඩි ඇහෙන්න කියලා තියෙනවා નિરાශා. ඒක හරිද? එතන ලියාගත්තද? සර් මට ව්‍යාපාර නීතියේ මුල් ටික කියන්නකෝ ආයේ. හරි. ලියන්න ව්‍යාපාර කමාවක් වාණිජ හා
ව්‍යාපාර කමාවක් වාණිජ හා වෙළඳ කටයුතු වල නිරත පුද්ගලයන්ට වෙළඳ කටයුතු වල නිරත පුද්ගලයන්ට ඒක ඔයා ලියාගත්තු තැන ඒ කියන්නේ අර බැරි වෙච්ච කොටස ලියාගත්තු තැන පොඩ්ඩක් මට කියනවා. සර් මම ලියාගත්තේ ශ්‍රී ලංකාවේ අදාළ වන්නේ ඉංග්‍රීසි ආ හරි. ස්පීකින් කියන හරි. තැනින්ද. එහෙනම් දැන් මේ ටික ලියාගන්නකො දැන් ඕක හරිනේ. ව්‍යාපාර වාණිජ හා වෙළඳ කටයුතු වල නිරත පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් කමාවක් යුතුයකම් හා වගකීම් අයිතිවාසිකම් යුතුයකම් හා වගකීම් මොනවාද යන්න දැක්වෙන නීතිය මොනවාද යන්න දැක්වෙන නීතිය ව්‍යාපාර නීතියයි මොනවාද යන්න දැක්වෙන නීතිය ව්‍යාපාර නීතියයි හරි මම ඊතර දක්වාලාම තියාගෙන ඉවරයි ඕක අනිවාර්යෙන්ම දැන් මේක රෙකෝඩ් කරන එක හමේෂා විශ්වසර් මොකක් හරි කියයි ගෲප් එකට දාන්න හරි ඒක ඔයාට ලේසි යම් මේ මොකක් හරි දෙයක් මගින් ඒක හැමෝටම අපි බෙදාගමු ඒ කරලා මේ අද එක අනිවාර්යෙන්ම 3-4 සැරයක්වත් අහන්න වෙයි මොකද මේ කතා කරේ ගැඹුරු කාරණා ටික. ඔහේ කන් දෙකට ඇහෙන මට්ටමින් මේක අහන් ඉඳලා තේරුම් ගන්න බෑ. එහෙම අහන් ඉන්න නම් මේ සින්දු කියන ඒවා තෝරගන්න. මේ බණ කියන ඒවා තෝරගන්න. බණ පිරිත් තෙත් කවි මේ අහන් ඉඳලා ඒක නිකන් අර පොඩි මොකක් හරි ප්‍රයෝගිතාවයක් තියෙනවා ගන්න හිතනවා නම් ඒක ඒ වෙලාවට සින්දු අහන්න. හරිද? ඒ වෙලාවට සෙත් කවියක් අහන්න. මේවා අහන් ඉඳලා විතරක් ප්‍රමාණවත් කාරණා නෙවෙයි. මේවා තේරුම් ගත යුතු කාරණා. ඒ කියන්නේ කන් දෙකෙන් අහන ගමන් මොළය ක්‍රියාත්මක කරලා හිතන්න ඕනි දේවල්. ඒක ලංකාවේ නීතිය මෙහෙම වෙනවා, මෙහෙම නිර්මාණය වෙනවා. ඒකට උදාහරණයක් ආව මෙන්න මේක. ඇත්තනේ එතකොට නේ අපි මේ උදාහරණ කියන්නේ මොකටද? මේ උදාහරණ කියන්නේ ඇයි? ඒවා ඔප්පු වෙන්න, ඒවා සහතික වෙන්න, ඒවා හොඳට නිශ්චිත වෙන්න. අද මහින්ද රාජපක්ෂ ඒ කාලේ උද්ඝෝෂණයකදී කොරෝනාව පිමලා එතකොට අධිකරණයෙන් තීන්දුවක් දීලා විරෝධතාවය දැක්වීමට අයිතිවාසිකමක් තියෙන මිනිස්සුන්ට ඒකට ශබ්දය භාවිතා කළ හැකියි කියලා ඒ කරලා ඒ අනුව එදා ඉඳන් ඒක නීතිය බවට පත් වුණා. ඒ පත් වෙච්ච හින්දා තමයි අර චීනෙන් ආරක්ෂක ඇමතියෙද්දී ඒකට විරුද්ධව ඒකට පාර બ્લોක් කරනවට විරුද්ධව නලාහඬ ශබ්ද නගලා වාහනේ නලාහඬ ශබ්ද නගලා විරෝධතාවය පළ කරපු ඒ තරුණයාට දඩුවමක් නොලැබී නිදොස් කොට නිදහස් වුණේ අන්න ඒ අයිතිවාසිකමත් එක්ක ඒ නීතියත් එක්ක. හරි දැන් ඔහොම කිව්වම තේරෙනවනේ. දැන් ඒක දැන් නීතියක්. එතකොට ඒක බිහුනේ කොහමද? අර මහින්ද රාජපක්ෂට වැඩිච්ච නඩුවෙන් ඒ වෙලාවේ දීපු නඩු තීන්දුවෙන්. නඩු තීන්දුව කියලා කියන්නේ අධික මේ නීති බිහිවන මූලාශ්‍ර. ඉතින් ඔහොම කිව්වහම ඒවා එහෙම හිතන්න ඕනේ. මෙහෙමයි වෙන්නේ. එතකොට ඒක එහෙම වෙලා එහෙමයි මේවා පාඩම් කරන්නේ. මේවා හොඳට අහලා එහෙම තේරුම් ගත්තට පස්සේ නම් ඉතින් ප්‍රශ්නයක්ම නැහැ. මේක මේ අමාරු මේ කොටස් ටික තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට ගලාගෙන යන්න තමයි තියෙන්නේ. මේ ටික නොතේරි ඉස්සරහට යන්න බෑ. ගියත් වැඩකුත් නැහැ. හරි. හරි. එහෙමනම් අපි අදට අපේ පන්තිය නවත්තනවා. අපි ඊළඟ දවසේ නැවත මේක ඉතුරු කොටස කතා කරමු. මට කියන්න ඕගොල්ලොන්ට කවදද පන්ති එන්න පුළුවන්? ඕගොල්ලොන්ට මේ රෑ ප්‍රශ්නයක් නැද්ද?
පන්ති එන්න. ප්‍රශ්නයක් නැද්ද කියලා අහුවට මම දන්නවා ඕගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ කියලා. කවුද මේ අමේෂා? දැන් අරක ඇති. නේද? මේ වීඩියෝ එක දැන් මොකද්ද මේ රෙකෝඩ් එක?